පූජ්‍යපාද කැලණියේ මහින්ද ස්ථීවරයන් වහන්සේ මාගේ ගෘහයට පැමිණ සිටින සියලුම බෞද්ධ පින්වතුන්ට පින් පිනිස මා කෙරෙහි අනුකම්පාවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද නිර්මල දහම් පර්යාප්තයන් අංශු මාත්‍රයක් අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා. මහා කරුණාව පෙරදරි කර දයාවෙනි ලෝතුරු රසය ලැබදුන් භගවතානෙනි දෙසුමට දහම් උත්තම නනවතානෙනි මට අවසරයි මගේ සම්බුදු පියාණනි. එහෙමනම් පින්වතුනි, අද මේ ධර්ම දේශනය දේශනා කරන දවසත් සුවිශේෂී දවසක්. මාගේ මව්බිමට ලක්වැසි අපට හරිම ආඩම්බර විය හැකි, සතුටු විය හැකි, වටිනා කියන දවස් අතරින් සුවිශේෂීම දවසක් තමයි පින්වතුනි අද මේ ධර්ම ශ්‍රවණය කරන දවස. එහෙම වෙන්නේ අශෝක අධිරාජ්‍යගේ පුත් මිහිඳු මහ රහතන් වහන්සේ මේ ලංකාදීපයට ධර්මය ස්ථාපනය කිරීම සඳහා අද වැනි පොහොය දවසක තමයි මගේ ලක් භූමියට පය තිබ්බේ. ඒ ධර්ම ප්‍රචාරක කටයුතු ලක්බිම ආරම්භ කළේ අද වගේ දවසක. ඒ වගේම චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කරමින් දේවානං පියතිස්ස රජතුමාට ධර්ම දේශනා කළේත් පින්වතුනි අද වගේ පොහොය දවසක. මහා වංශයේ වැනි පොත් ලියවෙන්නට මුල පිරුණෙත් අද වගේ දවසක. එතකොට ලංකා භූමියට ශ්‍රී සද්ධර්මය පැමිණුණා විතරක් නෙමෙයි, ඔබගේ නිවහන තුලත් අද මේ සද්ධර්මය ඔබට අසන්නට ඔබ සමීපයටම පැමිණිලා තියෙනවා. එතකොට මේ ලංකාදීපයට පමණක් නෙමෙයි, අපගේ නිවහනට, අප ඉන්න ස්ථානයට වසර 2600ක් පමණ සමීප වෙලා තියෙන භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා එච්චර කාලයක් ගෙවිච්ච මොහොතේත් ඔබගේ සමීපයට මේ ධර්මය ගෙන එන්නට මාගේ භාග්‍යවතුන් වහන්සේ කළ කැපකිරීම පින්වතුනි මෙපමණයි කියන්නට පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ අනන්ත අප්‍රමාණ කැපකිරීමක් කරලා තමයි අපට නිරුපද්‍රිතව මේ විදිහට වාඩි වෙලා පිනක් දහමක් කරගන්නට, ධර්ම ශ්‍රවණය කරලා ජීවිතය හදාගන්නට, නිවන් අවබෝධ කරගන්නට අවශ්‍ය පසුබිම සකස ගන්නට මේ අවස්ථාව අපට සකසලා දෙන්නට උන්වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේ අනන්ත අප්‍රමාණ දුක්ඛම් කටළු, කෙනෙහිලිකම්, නිന്ദා, අපහාස විඳි ප්‍රමාණය මෙපමණයි කියන්නට බෑ පින්වතුනි. එක අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ, එක අවස්ථාවක නෙමෙයි, අවස්ථා ගණනාවකදී උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුව අමතලා 이르දිලාභීන් අතර අග්‍රස්ථානය ලැබපු අග්‍ර ශ්‍රාවක මුගලන් හාමුදුරුව අමතලා ප්‍රඥාලාභීන් අතර අග්‍රස්ථානය ලැබූ, ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වූ සාරිපුත්තයන්න් වහන්සේ අමතලා, ඒ වගේම ධම්සභා මණ්ඩපයන්දී මහා සංඝරත්නය අමතලා උන්වහන්සේ මේ ගමන් මග ගැන හරි සංවේදී විදියට විස්තර කරපු අවස්ථා ධර්මයේ තුල ඕනෑ තරම් තියෙනවා පින්වතුනි. එක අවස්ථාවක සාරිපුත්තයන්න් වහන්සේ අමතලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් සාරිපුත්තයන්ණනි,
මම මේ ගමන බොහොම කම් කටළු බාධක මැද්දේ ආපු අති දුෂ්කර වූ ගමනක්. මම ගෙදරින් පිට වෙනකොට මට අවුරුදු 29යි. මම භද්‍ර යවුවනේ හිටියේ. ඔබ දන්නවා රාජකුමාරයෙක් මොනතරම් පැහැපත් ඉන්නවද කියලා ඔබ දැකලා තියෙනවා. ඒ නිසා පින්වතුනි එතුමාණන් වහන්සේ ගීගෙහි නික්මෙනකොට වයස අවුරුදු 29යි. සාරිපුත්ත එදා හම්බුණු මගේ රාහුලයාණන් බලන්නට මට නොහිතුණා නෙමෙයි. මම යසෝදරා නිදන සිරියහන් ගබඩාවේ ඒ සලු ඈත් මෑත් කරලා බලනකොට රාහුලයන් යසෝදරාවට තුරුල් වෙලා නිදාගෙන ඉන්නවා මම දැක්කා. ඒ අවස්ථාවේදී රාහුලයන් වඩා ගන්නට මට නොහිතුණා නෙමෙයි සාරිපුත්ත. මම රාහුලයාණන් වඩා ගන්නට ඒ මොහොතේ උත්සාහ කළා නම් යසෝදරා අවදි වෙනවා. එහෙමනම් මට මේ ගමන එන්නට වෙන්නේ නැහැ සාරිපුත්ත. ඒ නිසා මම මගේ සිතුවිලි පාලනය කරගත්තා. ඒ විතරක් නෙමෙයි සාරිපුත්ත, මම අභිනිෂ්ක්‍රමණය කරන මොහොතේ මාලිගාවෙන් එළියට මගේ පය තබනකොටම ඉදිරියට ආවේ මාරයා. එයා මගෙන් ඇහුවා කොහෙද මේ සිදුහත් ඔබ මේ යන්නේ? ඇයි මෙච්චර සැප සම්පත්තියේදී දුක් විඳින්න උත්සාහ කරන්නේ? රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිග ඔබට තියෙනවා, ඕනෑ තරම් සැප සම්පත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, තව සත් දිනකින් සක්විති රජකම ලැබෙනවා. මොනතරම් මේ ලෝකෙටම බලවතා ඔබයි, ශක්තිවන්තයා ඔබයි, පාලකයා ඔබයි. ඇයි ඔබ මේ ගමන යන්නට උත්සාහ කරන්නේ දුක් විඳින්න කියලා මට යෝජනා කළා. මගේ අදහස වෙනස් කරන්නට උත්සාහ කළා සාරිපුත්ත. අලුයම හෙල කෙල පිටක්සේ මං ඔහුගේ වචනය ඉවත දාලා එතනින් පිටත් වුණත් සාවුරුද්දක් ඔහු මා පසුපස ගමන් කළා. කොතනද රාගයක් ඇති වෙන්නේ? මං ඒකට අවශ්‍ය අඩුම කුඩුම ටික සම්පාදනය කරලා මේ ගමන නවත්තන්නම්. කොතනදද දේශයක් ඇති වෙන්නේ? මං ඒකට අඩුම කුඩුම ටික සම්පාදනය කරලා මේ ගමන නවත්තන්නම්. කොතනදද මෝහ මූලික සිතුවිල්ලක් ඇති වෙන්නේ? මම මේ ගමන එතනට අවශ්‍ය දේවල් සම්පාදනය කරලා නවත්තන්නම් කියලා මට වරදිනකම් මා පසුපස සාවුරුද්දක් මාරයා බලාගෙන හිටියා කියන එක ධර්මයේ සඳහන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් පින්වතුනි, ඒ ආකාරයටයි උන්වහන්සේ ගමන ආරම්භ කළේ. ආරම්භ කරලා ඔබ දන්නවා සාවුරුද්දක් උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කළා. ඒ දුෂ්කර ක්‍රියා කළ කාලය ගැන සාරිපුත්තයන්ට සඳහන් කරනවා. සාරිපුත්ත, මම අවසානයේ පාත්‍රයට වැටෙන දෙයක් පමණක් වැළඳුවා. ඒකත් නැවැත්තුවට පස්සේ මට උහුල ගන්න බැරි පිපාසාවක් ආවා. මම බඩ ගාගෙන එදා පැටිය ගහපු එළදෙනෙක් ළඟට කිට්ටු වුණා කිරි ටිකක් උරා බොන්නට කියලා. ඒ පය පහර වැදිලා මා ඈතට විසි වුණා එළදෙනගේ පය පහරින්. දෙවිවරු මගේ පියාණන්ටත් ගිහිල්ලා කියලා තිබ්බා සිදුහත් මරණයටපත් වුණා කියලා. ඒ විතරක් නෙමෙයි, මගේ දෙදන්න බිම තියලා, වැලමිටි දෙක බිම තියලා, අලුතෙන් හෙලපු ගොම බෙට්ටක් දිවෙන් ස්පර්ශ කරමින් ඒ ආහාරයට ගන්න උත්සාහ කරපු අවස්ථා මගේ ජීවිතේ නැතුව නෙමෙයි. මගේම මල මුත්‍ර මම අනුභව කරපු අවස්ථා මගේ ජීවිතේ නැතුව නෙවෙයි කියලා භාග්‍යවතුන් වහන්සේ විඳපු දුක් පිළිබඳව සඳහන් කරනවා. ඒ බාධකයන් පිළිබඳව, ඒ කම් කටුළු පිළිබඳව. එහෙම විදලා උන්වහන්සේ අවසානයේදී තීරණය කළා මේ අත්ත කිලමතාණු යෝගය කියන එක ශරීරයට අධික දුක් දීමෙන් මම ප්‍රාර්ථනා කරන උතුම් නිර්වාණය සාක්ෂාත් කරන්නට බෑ කියන එක උන්වහන්සේ තේරුම් අරගෙන කාම සුකල්ලිකාණු යෝගය ශරීරයට අධික සැප දීම, අත්ත කිලමතාණු යෝගය ශරීරයට අධික දුක් දීම කියන මේ අන්ත දෙකෙන් බැහැර වෙලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට තීරණය කළා. පින්වතුනි, මෙතන හොඳ වටින කරුණක් තියෙනවා තේරුම් ගන්න. අපේ ජීවිතවලදී අපි නරක දේ කරනකොට ඒක අදහපු මිනිස්සු මං හොඳ දෙයක් කරනකොට මාව අතාරිනවා. ඒක භාග්‍යවතුන් වහන්සේටත් වුණා. මම නරක ජීවිතේ ගත කරගෙන ඉන්නකොට ඒ නරක ජීවිතේ අදහගෙන හිටියේ මිනිස්සු මං හොඳ එකට
ට්‍රාන්ස්ෆර් වෙනකොට වෙනස් වෙනකොට මගෙන් ඈත් වෙනවා. මං හොඳ එකේ ජීවත් වෙන ගමනේදී හොඳ එක අදහපු මිනිස්සු මං නරකට වෙනස් වෙද්දී ඒ මිනිස්සු ඉවත් වෙනවා. මෙන්න මේක අපිට මෙතන ඒ තේරුම් ගන්න ඕන හරි ලේසි කරුණක්. ඒ කියන්නේ නරක මිනිස්සු අපේ ජීවිතෙන් ඉවත් කරගන්න අවශ්‍ය නම් මං හොඳ එකට චේන්ජ් වෙන එකයි මාරු වෙන එකයි ට්‍රාන්ස්ෆර් වෙන එකයි කරන්න ඕනේ. මහා අමුතුවෙන් වෙහෙසෙන්න දෙයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේවත් එදා ඒ තමන්ගේ ඒ ආපු වෘතයන් එහෙම නැත්නම් ගමන් මග අතෑරියට පස්සේ අනිවාර්යෙන් බුදු වෙනවා කිව්ව කොණ්ඩඤ්ඤල පව පස්වග මහණුන් සමග අතෑරලා ගියා. අවසානයේ උන්වහන්සේ උතුම් සම්බෝධියටපත් වෙච්ච මොහොතේ උන්වහන්සේයි ධර්මයයි විතරයි. ඔක්කොම හැර ගිහිල්ලා. සමහර දේවල් ජීවිතේ සාක්ෂාත් කරනකොට කවුරුත් අපි ළඟ නැති වෙලා තියෙයි. ඒකත් එතනින් තේරුම් ගන්න ඕන ගැඹුරු ධර්මයක්. ගැඹුරු ධර්මයක්. ඒ නිසා පින්වතුනි එදා උන්වහන්සේ තනියෙන් ආරම්භ කරපු පුංචි අඩිපාර අද මහා හයිවේ එකක් වගේ 2600ක් ගෙවිලත් මහා සෙනගක් මහා දායක පිරිසක් මහා දානමාන මහා පුණ්‍ය කර්ම මෙවැනි දේශන අදටත් ක්‍රියාත්මකයි පින්වතුනි. ඒ අඩිපාර උන්වහන්සේ තනියෙන් හුදකලාව ආරම්භ කළා. ඒ ආරම්භ කරලා පස්වග මහණෝ මුණ ගැහිලා තත්වය තේරුම් කරලා දීලා සංඝ පිරිස ඇති කරලා උන්වහන්සේ ශාස්ත්‍රනික මෙහෙය ආරම්භ කළා විතරයි පින්වතුනි. උන්වහන්සේට ආපු බාධක අභියෝග ප්‍රශ්න ගැටලු අනන්තයි අප්‍රමාණයි මෙතෙකයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ පින්වතුනි මෙතනිනුත් මහා ධර්ම ගැඹුරු ධර්ම කරුණක් තියෙනවා. මොකද්ද? ඔහේ යනකම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔහේ යනකම් යන්නේකේ යනකම් කිසි ගැටලුවක් නැහැ, අභියෝගයක් නැහැ, ප්‍රශ්නයක් නැහැ, විවේචන නැහැ, කෙනෙහිලිකම් නැහැ. ඔහේ යන එකට ඔක්කොම කැමතියි. හැබැයි යමෙක් ගමනක් යන්න හදනවා නම් එදා බුදුරජාණන් වහන්සේගේ ජීවිතෙන් ගන්න තියෙන එකයි. নানা ප්‍රකාර දේවල් ඇති වෙනවා. උන්වහන්සේ ඒ සියල්ල මධ්‍යස්ථ සිතින් ඉවසගෙන ඉදිරි ගමන ගියා පින්වතුනි. එහෙම ගමන යන්න ආරම්භ කළා විතරයි පවුල තුලින්ම සංසාරගත වෛරක්කාරයන් බිහි වුණා. දෙව්දත් වැනි පවුල තුලින්ම දුර ඈතින් ඕනම අභියෝගයක් ප්‍රශ්නයක් මිනිස්සෙකුට විඳ දරා ගන්නට පුළුවන් ආසන්නතමයන් අසලින් ඒ ප්‍රශ්නේ ගොඩ නැගුණොත් එක කෙනෙකුට විඳ ගන්න අමාරුයි. මොකද අපි ඕනම තැනක කරක් ගාලා ඕනම තැනක හැපිලා ගැටිලා අපි එන්නේ අපේ නිවහනට. පැය ගණනක් දවසේ වේසිලා. නිවහන ගිනි ගෙයක් නම් ගිහි ගෙය තමන්ගේ නිවහන උපන් ගෙයි අනාථයෙක් බවට පත් වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. උපන් ගෙයි අනාථයෙක් බවට පත් වුණාට පස්සේ පින්වතුනි ඒ ජීවිතය තුල ඇත්තේ මහා කලකිරීමක්. බුද්ධිමතා මේ කලකිරීමේදී සතුටු වෙන කෙනෙක්. ප්‍රඥාවන්තයා මේ කලකිරීමේදී සතුටු වෙනවා. අඥානයා මේ කලකිරීමේදී කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, අඳින්නේ පළඳින්නෙත් නැහැ, මූණ කටක් හොදන්නෙත් නැහැ, පැත්තකට වෙලා ගුලි වෙලා ඉන්නවා. දෙව්දත් විතරක් නෙමෙයි පින්වතුනි. උන්වහන්සේ ඉදිරියට එනකොට අචේලකයෝ, නිගණ්ඨයෝ, පරිබ්‍රාජකයෝ, ආජීවකයෝ මේ ඔක්කොම මිනිස්සු මුලා කරමින් මිනිස්සුන්ට බොරු කරමින් ඒ මත යැපිලා හිටිය පිරිස්. ඒගොල්ලෝ කිව්වේ මහා බ්‍රහ්මයාගේ මුවින් ආපු කට්ටිය තමයි බමුණෝ අපි. ඒ නිසා රාජ්‍ය තන්ත්‍රයේත් ඉහෙළම තමයි හිටියේ. ඒ කිව්වේ රජුගේ උපදේශකයන් හැටියට තමයි කටයුතු කළේ. ඔබ අහලා තියෙනවා පුරෝහිතෙක් හිටිය හැම රජෙකුටම. ඒ පුරෝහිතයා බමුණෙක්. ඒ නිසා බමුණ තමයි රජයටත් උපදෙස් දුන්නේ. රජ්ජුරුවොත් බමුණු දහම තමයි ඇදහිුවේ. හිතන්න පින්වතුනි අද ආගම් 4ක් විතර තියෙන මගේ රටේ ප්‍රධාන ආගම බුදුදහම. ජාතිය සිංහල. එහෙම වෙලත් ආගම් 4ක් 5ක් තිබිලත් අපේ දහමට තියෙන කෙනෙහිලිකම් කුහකකම් කොතරම්ද මෙපමණයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. යම්
ස්වාමින් වහන්සේ නමක් ධර්ම කතික නම් ඉදිරියට එනවා නම් ඒගොල්ලන්ට මුදල් දීලා ඒගොල්ලෝ ගන්නට බලනවා. මුදල් දීලා Tamanට අවශ්‍ය වචනය ඒ ධර්මයේ අස්සෙන් එක වචනයක් දෙකක් කියව ගන්න උත්සාහ කරනවා. එහෙම නැත්තම් අවසානයේ ඝාතනය කරලා දානවා. අපේ ස්වාමීන් වහන්සේලා ගණනාවකට ඒ සිදුවීම වුණා. ඒ ආගම් 4-5ක් තිබිලා එදා බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට පින්වතුනි ඉන්දියාවේ 62ක් ආගම්. එනිසා බමුණන්ගේ බලය අති ප්‍රබලයි. රජ පවා ඇදහුවේ බමුණු දහම. ඒ නිසා පින්වතුනි මේ 62ක් ආගම් වලට සමාන්තරව පැරලල්ව යනවා නම් මේ බුදුදහම ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි ප්‍රතිවිරුද්ධයි. යාග හෝම බමුණන්ගේ දහමේ යාග හෝම පවත්වන්නේ සතුන් ඝාතනය කරලා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේක අවස්ථාවක 3500ක් සත්තු ඝාතනය කරලා විමුක්තිය හොයපු කූටදත්ත කියන බ්‍රහ්මණයා මුණ ගැහිච්ච අවස්ථාව. ඒ නිසා බමුණෝ එහෙමයි විමුක්තිය ප්‍රාර්ථනා කළේ. ඒ නිසා මේ දහම හරි විරුද්ධයි. ඇයි? සත්තු මරණ සමාජයකට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා ප්‍රාණඝාත කරන්න එපා. අන් සතු දේ අරගෙන මිනිස්සු මුලා කරලා ජීවත් වෙන සමාජයකට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අදින්නාදාන. බොරු කියන කේලාම් කියන පරුස වචන කියන පිරිහුණු සමාජයකට මුසාවාදා වේරමණී සික්ඛාපදං. මතින් මත්වෙච්ච සමාජයකට සුරාමේරේ කොතරම් ගැළපෙවිද කියලා හිතන්නකො. තනිකරම පරස්පරයි. බමුණ ඔක්කොම කලබල වුණා. ආචේලකයෝ, නිගණ්ඨකයෝ, පරිබ්‍රාජකයෝ. ඇයි? Tamanට තියෙන වාසී වරප්‍රසාද භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙනවා. ඒ අය හිමීට දැක්කා. ඒ විතරක් නෙවෙයි මේ සමාජය තුල මුලින් ඒක පිළිගන්න සූදානම් වුණේ නැහැ භාග්‍යවතුන් වහන්සේගේ වචනය. බමුණෝ ප්‍රකාශ කළා පිස්සෙක්, අපරාධකාරයෙක්, ඉන්ද්‍රජාලිකයෙක්, මිනිස්සු මුලා කරන කෙනෙක්. කිසි මොහොතක යන්න එපා බුදුන් මුණ ගැහෙන්න. ගිය කෙනෙක් ආපහු එන්නේ නැහැ කිව්වා. ඒ නිසා මිනිස්සු බය කළා. බය කරලා පින්වතුනි නවත්තන්න පුළුවන් වුණේ බුදුරජාණන් වහන්සේ වටේ මිනිස්සු එකතු පහදු වෙනකොට උන්වහන්සේට ගෞරව කරනකොට සලකනකොට දාන පූජා කරනකොට මේගොල්ලන්ට දරා ගන්න බැරි වුණා. මේගොල්ලෝ බුදුන් මරන්න, ඝාතනය කරන්න, අපවත් කරන්න, පිරිනිවන් පාවන්න දරපු උත්සාහයන් මෙපමණයි කියන්නට පුළුවන් කමක් නැහැ. ඔබ දන්නෝ දෙව්දත් පව ගල් පෙරළුවා, දුනු හේවායන් යෙදෙව්වා. නාලාගිරිය ඇතුට රාපෝලා හෙල්ලවල් වලින් ඇනලා කුලප්පු කරලා බුදුරජාණන් වහන්සේන මාවතේ යොමු කළා. මාවතට බුදු කෙනෙක් තව කෙනෙකුට ඝාතනය කරන්න බෑ පින්වතුනි. බුදු කෙනෙක් තව කෙනෙක් යටින් ඝාතනය වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ නිසාමයි භාග්‍යවතුන් වහන්සේව ඝාතනය කරන්න බැරි වුණේ. එහෙම නැත්නම් ඒ කරපු උපක්‍රම අති සුවිශේෂී උපක්‍රම. මා ඒ ගැන කියන්නට උත්සාහ ගන්න නැහැ මේ වෙලාවේ. ඒ විතරක් නෙමෙයි, එහෙම කරලා ඝාතනය කරන්න බෑ කියලා දැනගත්තාම ඊළඟට හිතුවා ඝාතනය හා සමානයි ප්‍රතිරූපයේ කෙලසීම. පවුලක් තුල තාත්තා කෙනෙක්ගේ ප්‍රතිරූපයේ කෙලෙසුනොත් ඒ තුල ලැබෙන්න ඕන ගෞරව සම්මාන ගිලිහිලා යනවා. ස්වාමි පුරුෂයෙක් වශයෙන්, බිරිඳක් වශයෙන්, අම්මා කෙනෙක් වශයෙන් මේ ප්‍රතිරූපයේ ගිලිය ගත්තොත් ඒ පවුල තුල ඔලුවක් උස්සලා කෙලින් කටින් වචනයක් කතා කරලා මැරණකන් ජීවත් වෙන්නට පුළුවන් කමක් උදාපත් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිරූපයේ කෙලෙසුනොත් මිනිස්සෙක් මලා හා සමානයි. මේ සියල්ල නවත්තන්න පුළුවන්, මේ ගමන නවත්තන්න පුළුවන් ප්‍රතිරූපයේ කෙලෙසුවත් කියන තැනට බමුණෝ ඇවිල්ලා ඉන් අනතුරු ඔබට මතකයි සුන්දරිය, චින්චි මානවිකාව වැනි අය යොදවලා කරපු, මාගන්දියා වැනි අය යොදවලා කරපු උපක්‍රම සම්බන්ධයෙන්. මාගන්දියා චින්චි මානිකාව නෙමෙයි පින්වතුනි, සුන්දරී පරිබ්‍රාජිකාව කියන්නේ සුන්දරම ස්ත්‍රියක් බමුණන්ට හිටිය නැගණිය. හරිම ලස්සනයි අය. මේගොල්ලෝ ගත්ත උපක්‍රමය තමයි භාග්‍යවතුන් වහන්සේ වැඳලා මිනිස්සු ගෙදර එන වෙලාවට එයාව පන්සලට යවුවා. කාලයක් තිස්සේ.
මිනිස්සු හවස ගෙවල් වලට එනකොට අඳුර වැටිගෙන එනකොට තමයි යා පන්සලට යන්නේ. ඒ හරිය කැරකිලා ඒ අහල පහල රැඳිලා මිනිස්සු උදේ පන්සල කරා යනකොට පන්සලේ ඉඳලා ගෙදර එනවා වගේ නොයිකුත් නිදාගෙන හිටපු ඉරියව් පාමින් ඒ මිනිස්සුන් සම්මුඛ වෙනවා. මෙහෙම කාලයක් එවලා ඒගොල්ලෝ ඇයව ඝාතනය කරලා ජේතවනාරාමේ මල්ලාසනයට සැඟවුවා. සංගවලා හෙව්වා රජුට මේ පැමිණිල්ල දැම්ම ඕනම තැනක් බලන්නට රජුගෙන් අවසර ගත්තා. අරගෙන ඇවිල්ලා මල්ලාසනයේ යටතේ හිටිය සුන්දරී පරිබ්‍රාජිකාව ඇයව අරගෙන බුදුරජාණන් වහන්සේට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල කළා. චින්චි මානවිකාව වෙව්වා. ඔබ ඒ කතන්දර දන්නවා. ඒ නිසා උන්වහන්සේගේ ප්‍රතිරූපය කෙලසන්න පුළුවන් තරම් උත්සාහ කළා. බුදු කෙනෙකුට විරුද්ධව ඇති වෙන චෝදනා පින්වතුනි අපිට වගේ නෙමෙයි දින 7යි පවතින්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආනන්ද හාමුදුරුවෝ අපි මේ යන් අපිට ඕන තරම් පන්සල් තියෙනවනේ බුදු පියාණනි. මෙහෙන් ගිහිල්ලා කොහටද ආනන්ද යන්නේ? අපි යන් ජම්බුද්දීපේ තව තියෙනවනේ තැන්. එතනත් මේ වගේ දෙයක් වුණොත් ඉතින් එහෙම වුණොත් තව තැන් තියෙනවනේ. එතනත් මේ වගේ දෙයක් වුණොත් ඒ නිසා ආනන්ද දින 7යි බුදු කෙනෙකුට විරුද්ධව ඇති වෙන චෝදනා ඔබ ඉවසන්න. පිටිසිඟා යනකොට ස්වාමීන් වහන්සේලාට හූ කිව්වා ස්ත්‍රී දූෂකයෝ මිනි මරුව එනවා මෙතන දාන ඉල්ලගෙන කියලා. ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට මේ ගැන කිව්වා සඳහන් කළා. සඳහන් කරපුවාම භාග්‍යවතුන් වහන්සේ මොකද කිව්වේ? නිහඬව ඉන්න එපා. ඔබ කියන චෝදනාවලට නිහඬව ඉන්න උත්සාහ කරන්න එපා. අභූතවාදී නිරයන් උපේති කියලා කියන්නේ. අභූතයේ චෝදනා කළොත් ඔවුන් නිරේමයි කියලා ඔබ සඳහන් කරන්න. එහෙම භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්නා. පින්වතුනි මේ ආකාරයට අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳගෙන හරීම සංවේදී කාරණයක් තියෙනවා. එක අවස්ථාවක පාරිලෙය වනයේට භාග්‍යවතුන් වහන්සේ වඩින්නට තීරණය කරනවා. දෙව්දත් සංඝ ભેදය ඇති කරපු මොහොතේ. උන්වහන්සේ එම වඩින්නට ඔබ දන්නවා පාරිලෙය වනයේ ඇතෙක් සහ වඳුරෙක් බුදුරජාණන් වහන්සේට උවටෙන් කරේ පාරිලෙය වනයේදී තමයි. එම වඩින්නට තීරණය කරලා ආනන්ද හාමුදුරන්ට ඒ ගැන දැනගන්න ලැබිලා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ කවදද කීයටද වඩින්නේ? ආනන්ද හෙට අලුයම මහා හූහඬක් ඇහි ඒ මං වඩින වෙලාව තමයි කිව්වා. ඒ කිව්වේ ගමක් උන්වහන්සේට හූ කිව්වා. දෙව්දත්ගේ මුළු පිරිසම උන්වහන්සේට හූ කිව්වා. පින්වතුනි එච්චර දුක් විඳේ එච්චර නින්දා වින්දේ එච්චර අපහාස වින්දේ වූ හඬවල් වින්දේ ඔබ හිතන්නකො මේ ගම මැද්දෙන් යනකොට ඔබට මුළු ගමක් හූ කියනවා නම් මොන තරම් ඔබට දැනීමක් දැනෙයිද කියලා. ඒ හැම දෙයක්ම මැදහත් සිතින් ඉවසුවා පින්වතුනි ඔබට මට මේ ගෙදට්ට මේ ධර්මයේ ගෙනත් දෙන්න. අද ඔබ මේ වාඩි වෙලා අහන ධර්මය එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මහා රහතන් වහන්සේලා දේශනා කරපු ආර්යයන් වහන්සේලා දේශනා කරපු ධර්මය උන්වහන්සේලා නියෝජනය කරමින් අද මම ඇවිල්ලා මෙතනට මහා සංඝරත්නයෙන් ඔබට අසන්නට ලැබෙනවා දේශනා කරනවා. ඒ තරම් ඒසා කාලයක් ඒක ගේන්න අපි දුක් විඳ නැහැ පින්වතුනි. අපගේ භාග්‍යවතුන් වහන්සේ අනන්ත අප්‍රමාණ දුක් විඳලයි අද මේ ඔබ ළඟට මේ ධර්මය ගෙනාවේ. ඒ නිසා සුසුසති සීයෙන් කල්පනාවෙන් තේරුමක් ඇතුව මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ වෙලාවේ වෙන දෙයක් ගැන හිතන්න එපා. මේක හරි දුර්ලභ අවස්ථාවක්. ෂණ සම්පත්තියක් ඔබට ආයි කල්ප ගානකට ලැබෙයිද දන්නේ නැහැ කිව්වා. ඒ කිව්වේ මනුස්සත්වයක්. ඔබ මනුස්සත්වයේ ලැබපු මොහොතේ බුදුදහම පවතින වෙලාවක්. මේ දෙකම තියෙන වෙලාවේ ඔබ මන්ද මානසික නොවි ප්‍රඥාවන්ත කෙනෙක් වශයෙන් දෙයක් කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වශයෙන් ඉපදීම. මේකට කියනවා ෂණ සම්පත්තිය කියලා. මේ සම්පත්තිය යලි කල්පයකට එක සැරයක් විතර ලැබෙන්නේ කිව්වා. සමහර වෙලාවට කල්ප ගණනාවකටම අසංකේය කල්ප ගණන් ලැබෙන්නේ නැහැ කිව්වා. ඇයි? බුදුවරු පහළ වෙන්නේ නැහැ. මං ආවට බුදුවරු නැහැ. ඒ නිසා පින්වතුනි මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න. අරගෙන ඔබ බොහොම කල්පනාවෙන් අවබෝධයෙන් අවධානයෙන් මේ ධර්මය අහන්න. පින්වතුනි මේ මනුස්ස ලෝකෙට අපි ආවේ බොහොම පහසුවෙන් නොවන බව භාග්‍යවතුන් වහන්සේ හැම නිතරම අපට දේශනා කළා. කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ කියලා ඔබ අහලා තියෙනවා.
පින්වතුනි ගිය භවයේ ඉඳලා මේ භවයට ඇවිල්ලා අපි තාම පොඩි කෙටි කාලයයි. අවුරුදු 100ක් නැහැ තාම කාටවත්. හැබැයි ගිය භවයේ ඉඳලා මේ භවයට එනකොට මහා අනතුරු රාශියක් පහු කරන්න උනා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ප්‍රධාන වශයෙන් අනතුරු 8ක්. නිරේ ලෝකේ පහු කළා. තිරිසන් ලෝකේ පහු කළා. പ്രേත ලෝකේ පහු කළා. අසුර ලෝකේ පහු කළා. අසඤ්ඤ තලයන් පහු කරා. බ්‍රහ්ම ලෝක. ඒ වගේමයි තමයි පින්වතුනි බුදුදහම තියෙන වෙලාවක තියෙන රටකට බුදුදහම පවතින තැනකට එන්න පුළුවන් වුණා. මේ ලෝකේ ඕනෑතරම් දහම නැති තැන් තියෙනවා. ඒ වගේම තමයි මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදෙන්නේ නැතුව සම්මිය දෘෂ්ටික පවුලක උප්පත්තිය ලබන්න වාසනාව ලැබුවා. ඒ විතරක් නෙමෙයි ඔබ මන්ද මානසික නොවුණා. බුදුදහම තියෙන වෙලාවක මේ තැනට එන්න ලැබුණා. මේක මහා වාසනාවන්ත අවස්ථාවක්. මහා පිංකම් ගොඩක් වියදම් කරලා තමයි ඔබ මෙහෙට ආවේ කිව්වා. මෙහි ඉන්න අපිට හිතෙනවා අපි නිකන් පව්කාරයෝ වගේ. ඔය බටහිර රටවල් එක්ක සංසන්දනය කරලා හිතනවා. මීට වැඩිය හොඳයි යුරෝප් කන්ට්‍රි එකක හිටියන. ඔබට එහෙම හිතෙන්නේ පින්වතුනි ඒගොල්ලෝ විඳින සැප සම්පත් දැකලා. ඔබ හිතනවා ඒගොල්ලෝ කැමති හෝටල් වලින් කන්න, කැමති නවාතැන් වල නවතින්න, කැමති වාහන පාවිච්චි කරන්න, කැමති විදිහට විවාහ ජීවිත ගත කරන්න, කැමති විදිහට ඉන්නට පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් ඒගොල්ලෝ එහෙම ඉන්නවා. ඒක පුණ්‍යවන්ත අවස්ථාවක් කියලා ඔබට හිතෙනවා. නෑ පින්වතුනි. කොච්චර කාලයකටද ඒගොල්ලෝ එහෙම සැප විඳින්නේ? පෙර පිනක් නිසා ඒ සැප විඳත් කොච්චර කාලයකටද? අවුරුදු 100යි. උපරිමයේ 100යි. විදේශගත වෙලා ඉන්න කෙනෙක් එක්ක ඔබ සම්බන්ධ කරලා බලන්නකො ඔබ මොනතරම් පින්කම් කරනවද දවසට? බුදු පහන තියෙනවා, දානයක් මානයක් දෙනවා, ධර්මයේ ශ්‍රවණය කරනවා, සංඝ රත්නයට පූජා පවත්වනවා. පින්වතුනි එහෙම ඉන්න පුළුවන් පින් අපිට නැතුව නෙමෙයි කිව්ව අපි මෙහෙ ඉපදුනේ. අපටත් හොඳට කාලා බීලා සැප පහසු වාහනවල කැමති හෝටල් වල නැවතිලා යුරෝප් කන්ට්‍රි එකක උපදින්න පින තිබුණා කිව්වා. ඒ පින වියදම් කරලා තමයි කිව්වා මෙහෙ ආවේ. ඇයි? මෙවැනි රටක උප්පත්තිය ලැබීම මහා වාසනාවක්. කිලෝමීටර් 100ක් ගිහිල්ලා බලන්නකො මොනතරම් භාග්‍යවතුන් වහන්සේගේම ධාතුන් වහන්සේලා වැඳ ගන්න පුළුවන්ද කියලා. එහෙමනම් පින්වතුනි මේ වාසනාවන්ත ඔබ ගැන ඔබ තෘප්තිමත් වෙන්න ඕන. නැතුව තව තැනකට හිතලා පින්වතුනි නිරේ කිව්වා. අවුරුදු 100 සැප විඳලා ඒගොල්ලෝ ඒකාන්තයෙන් නිරේ කිව්වා. හේතුව ඇයි? කොහොමද පිනක් රැස් කරගන්නේ? බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ අද ඔබ ගුවන් විදුලිය දැම්මොත්, රූපවාහිනිය දැම්මොත් හැම තිස්සෙම හැම channel එකකම ධර්ම දේශනා. හැම ගමකම පන්සල් 2-3ක්. ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. ධර්ම දේශනා අහන්නට පුළුවන්. ඒ නිසා පින්වතුනි මෙවන් පින්බිමක ඉපදුනේ ඔබ ඒ රටවල් වල උපදින්නට තිබුණු පින් වියදම් කරගෙන කියලා ඒ මෙහිට ආවේ ඒවා වියදම් කරගෙන තවත් මහා පින් රැස් කර ගන්නටයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. හොඳයි පින්වතුනි අපි දැන් ඉන්නේ මනුස්ස තලේ. ඒ කිව්වේ තවත් තල තියනවද? තියෙනවා. 31ක් තියෙනවා. එක ඉරහඳකින් ආලෝකමත් වෙන තල 31ක් තියෙනවා. ඒ තල 31ට සක්වලක් කියලා ධර්මයේ සඳහන් වෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි, රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි. එතකොට 20යි. චාතුර්මහා රාජිකේ තාවතින්සාව යාමේ තුසිතේ නිම්මාන රතිය පරනිම්මිත වසවර්තිය දිව්‍ය ලෝක 6යි. එතකොට 26යි. මනුස්ස ලෝකයයි 27යි. 4 අපායයි. නිරය, තිරිසන්, പ്രേත, අසුර. එතකොට 31යි. මෙන්න මේ 31 තලයට කියනවා පින්වතුනි සක්වලක් කියලා. මෙවැනි සක්වලවල් දසදහසක් ගැන, මෙවැනි සක්වලවල් කෝටි ලක්ෂයක් ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඒතකොට අපි විතරක් නෙමෙයි ඉන්නේ. තවත් එවැනි සක්වලවල් තියෙනවා. එනිසා මේ සක්වලේ අද අපි ඉන්නේ මනුස්ස තලයේ, එක තලයක. අපෙන් ගිය අය ඒගොල්ලොත් ඔය කොහේ හරි තලයක තමයි ඉන්නේ. ඔය 31කින් එකක. නිවන් නොදැක්කනම්. අපි ආවෙත් ඔය මෙහෙට එතකොට ඔය 31 කොහේ හරි ඉඳලා. ඔය 31 කොහේ හරි ඉඳලා තමයි අපිත් ආවේ. හොඳයි අපි ඇවිල්ලා ඉන්නවා අපි ආවේ හරි අමාරුවෙන් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කියලා මම ඔබට සඳහන් කළා.
හොඳයි පින්වත්නි දැන් අපි බොහොම කෙටි ආයුෂයක් කරන් මෙහෙට ඇවිල්ලා ඉන්නවනේ. අපට අවුරුදු 100ක් හිමි නැහැ. ඉලක්කම් 3ක් හිමි නැහැනේ. 3ක් අපිට ලැබුණත් ඉන්නට හිතුවත් හිටියත් අපට ඉන්නට පුළුවන් මාස 1200යි. අවුරුදු 100ක් අපි මනුස්ස ලෝකේ හිටියත් අපිට ඉන්නට පුළුවන් වන්නේ මාස 1200යි. ඊට ඉස්සෙල්ලා මෙතන ඉන්න ඔක්කොම යන්නට ඕන. යන කට්ටිය. මා ඇතුළු මේ ඉදිරියේ ඉන්න හැමෝම යන කට්ටිය. යන්න ආපු කට්ටිය. වේටින් ලිස්ට් එකේ ඉන්නේ. කවුරු යාවිද කියලා කියන්නට මම මේ සමහර විට දේශනා කරන අන්තිම ධර්ම දේශනාව වෙන්නත් පුළුවන්. ඔබ මේ ශ්‍රවණය කරන අන්තිම ධර්ම දේශනාව වෙන්නත් පුළුවන්. ඒ තරම් අවිනිශ්චිත වූ අනිත්‍ය වූ අස්තිර වූ තත්ත්වයක් සම්මුඛයේ තියාගෙන තමයි පින්වතුනි අපි මේ ජීවත් වෙනවා කියන කටයුත්ත කරමින් ඉන්නේ. ඉහළට ගත්ත හුස්ම රැල්ල පහළට හෙලා ගන්න පුළුවන් වේවිද? පහළට හෙළු හුස්ම රැල්ල යලි පපු කුහරය තුලට ඇද ගන්න පුළුවන් වේවිද කියන එකත් ප්‍රශ්නයක්. එවැනි තත්ත්වයකයි අපි මේ ජීවත් වෙන්නේ. හොඳයි අපි බොහොම කෙටි කාලයක් ඉලක්කම් 2ක ආයුෂයක් අරගෙන ඇවිල්ලා ඉන්නවා. ඒකේ අපි ජීවත් වෙනවා. අපි මේ කාලය තුල ජීවත් වෙනවා කියලා මොනවද කරන්නේ? මේකේ තියෙන දේවල් මගේ ජීවිතයට ලං කරගන්නවා. මේ ආපු තැන තියෙන දේවල් එකින් එක උපයා ගන්නවා. මගේ ජීවිතයට ලං කරගන්නවා. ලං කරගන්නෙත් ඒවා ලං කරගන්නේ ලේසියෙන් පහසුවෙන් නෙමෙයි. ඒ වෙනුවෙන් දාඩිය හෙලනවා, කඳුළු හෙලනවා, නිന്ദා විඳිනවා, අපහාස විඳිනවා. නේද? චෝදනා විඳිනවා. මහා පීඩාවන්ටපත් වෙලා තමයි ඒවා ලං කරගන්නේ. ලං කරගත්තට පස්සේ හරිද? ලං කරගත්ත ඔක්කොම නඩත්තු කරන්න ඕන. කායිකවත් නඩත්තු කරන්න ඕනේ. ජීවි වස්තු නම් මානසිකවත් නඩත්තු කරන්න ඕනේ. කණ්ඩ කොච්චර දුන්නත් වැඩක් නැහැ. මනසේ සතුටක් ඇති කරන්න බැරි වුණොත් එතන පවතින්න අමාරු වෙනවා. මානසිකව කොච්චර සතුටක් ඇති කරන්න උත්සාහ කරත් වැඩක් නැහැ. කොච්චර ආදරෙන් දයාවෙන් කරුණාවෙන් ලෙන්ගතුවෙන් කතා කළත් වැඩක් නැහැ. කණ්ඩ ටික ලං කරන්නේ නැතුව. ජීවි වස්තු නම් නේද? අනිත් වස්තුත් එහෙම තමයි. මේවා පරිහරණය කරනකොට පිහ දාන්න ඕනේ, අරන් තියන්න ඕනේ. තේ බොන කෝප්පයක් හිතන්නකෝ. බිබී ඔහේ දැම්මොත් එහෙම ඒකේ විස බීජ ඇති වෙලා මාව ලෙඩෙක් කරන්න පුළුවන්. එහෙම නැතුව එයා අයාලේ දාලා තිබ්බොත් කොහේ හරි වැදිලා කරලා බින්දිලා යන්න පුළුවන්. එහෙනම් ඒව ගැන බැලුවේ නැත්නම් ඒව මගෙන් සමු ගන්නවා. වේලස්සනින්ම සමු ගන්නවා. සෙරප්පු දෙකක් වුණත් එහෙමනේ. ඒ නිසා පින්වතුනි මේවා ලං කරගත්තා හුඟක් මහන්සි වෙලා. නඩත්තු කරනවා හුඟක් මහන්සි වෙලා. මේ අවුරුදු 70ක් 80ක් අරන් ඇවිල්ලා. මොකටද මේවා කරන්නේ? දැන් මේවා පහසු වෙනුත් නෙමෙයිනේ කරන්නේ. මොකටද මේවා කරන්නේ? ඔබ කියයි ජීවත් වෙන්න කියලා. දැන් ওই ටික නැති වුණොත් ඔබ මැරෙනවද? මැරෙනවද? එහෙනම් ජීවත් වෙන්න නෙමෙයිනේ ওই ටික කරන්නේ. නේද? ජීවත් වෙන්න නම් ওই ටික කරන්නේ. ওই ටික නැති වුණාම ජීවිතේ නැති වෙන්න එපේ. එහෙනම් මොකටද එච්චර මහන්සි වෙලා මේ කෙටි කාලයක් අරගෙන ඇවිල්ලා යන එක ඒකාන්තයි මෙහෙන් යනවා. එහෙනම් මොකද්ද මේ මොකටද මේවා කරන්නේ? මේවා කරලා හෙව් අපෙන් ඔතනි මොකද්ද? දුක, වේදනාව, කලකිරීම, පසුතැවීම, විඩාව, පීඩාව ඒව හිුවේ නැහැ. වෙන කවුරුත් හම්බෙලා තියෙනවද? මම මේව කරන්නෙම දුක් විඳින්න එයි කියන අය හම්බෙලා තියෙනවද? එහෙම කවුරුත් නැහැ. එහෙනම් ඔබ කිව්ව උත්තරය සතුටින් ඉන්න. සැනසෙල්ලෙන් ඉන්න, සුවෙන් ඉන්න, අස්වැසිල්ලෙන් ඉන්න, නිවීමෙන් ඉන්න. හැබැයි මේ ලං කරගත්ත ඒවා තුල ඒවා තිබුණාද ඔබට? තාම ගොඩක් දේවල් ලං කරගත්තේ නැති අය දන්නේ නැහැ. ලං කරගත්තාම තේරෙයි. එතකොට ලං කරගත්ත අයගෙන් හිමීට කිට්ටු කරලා ඇහුවොත් නැත්නම් හැංගිලා වගේ බලන් හිටියොත් බලා ගන්නත් පුළුවන්. මොකද ඒගොල්ලෝ පිටට පෙන්නන්නේ නැහැ. පිටට පෙන්නන්නේ. එතකොට ඇතුලේ දුකක්, කනගාටුවක්, කලකිරීමක්, පසුතැවීමක්, විඩාවක්, පීඩාවක්, වේදනාවක් තියෙනවා. රොන් මඩ වගේ එක එක්කෙනාට කී කියන්නේ උඩ බලන් කෙල ගැහුවා වගේ. ඊට පස්සේ නේ
තිබ්බටත් වැඩිය පල්ලෙහාට අපි වදායි පවුල් පිටින්ම. ඕන් අරගොල්ලෝ මෙහෙමයි කියලා. එහෙමනේ සමාජයේ එහෙමයි. හොඳ ටොන් ගානක් කළත් අඩියක් දුරට ඒක යන්නේ නැහැ. හොඳ ටොන් ගානක් කළත් ඒක අඩියක් දුරට යන්නේ නරක එකයි කරන්න ඕනේ කිලෝමීටර් ගානක් දුරට ඒක යනවා. හරි වේගයෙන් යනවා. තව එකතු වෙවි යනවා. පොඩි කොටස මෙගා නාට්‍ය මාලාවක්ම වෙනවා. අන්තිම කෙනා ළඟට යනකොට. බොරුද කියලා බලන්නට මට මතකයි මනෝවිද්‍යාව උපදේශකවරු කියලා දෙනවා චෙයා රවුන්ඩ් එකක් හදලා මෙතනින් කියනවා සීනි පැණි රහයි කනට කරලා කියන්න කියලා. කොනේ කෙනාගෙන් අහනකොට එයා වෙන එකක් කියන්නේ. ඒ කියන්නේ එතනට යනකොට ඒක වෙනස් වෙලා. සීනි පැණි රහයි කියන එකම වෙනස් වෙලා. අනිත් ඒවා කොහොම වෙනස් වෙයිද නේ? ඒ නිසා පින්වතුනි මේකෙදී හෙව්වා සතුට සැනසෙල්ල සුවය අස්වැසිල්ල නිවීම. එතකොට මේක හොයනකොට දුක වේදනාව කනගාටුව කලකිරීම පසුතැවීම විඩාව පීඩාව ආවා. අපි කාටවත් කිව්වේ නැහැ. එහෙනම් කොහොමද මෙහෙම සුවපත් කරගත්තේ අපි? අපි ඒකට අත්බෙහෙතක් යොදාගත්තා. ප්‍රථම ආධාර කළා. මේ මනෝභාවයන්ට දුක කනගාටුව වේදනාව කලකිරීම පසුතැවීම කියන මනෝභාවයන්ට අපි අත්බෙහෙත් කළා. කොහොමද කළේ? ඔන්න ඔය දැන් කරන්න දෙයක් නැහැ ඉතින්. ඔන්න බෙහෙතක්. අත්බෙහෙතක්. ඒකෙන් සුවපත් වුනේ නැද්ද? සුවපත් වුණා. දැන් ඉතින් මට මුල වැරදුනානේ. අත්බෙහෙතක්. බැඳගත්ත බෙරේ ගහනවා. අත්බෙහෙතක්. එහෙම හිතලා සනසගත්තා. නිවාගත්තා රාපු එක. මේක මගේ කරුමේ. හුඟක් අය කියනවා. කාටත් කියන්නට වෙයි. මොකද දුක්ඛෝ ලෝකේ පටිච්චිතෝ මේ ලෝකේ පිටලා තියෙන දුක මත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසාම ඒක කියන්නට වේවි. මේ ධර්මය තේරුම් ගත්තේ නැත්තම්. කමන්නේ පස්සේ හරියයිනේ. ඔය දැන් ඔහොම වුණාට. එහෙමත් හිතලා අත්බෙහෙතක්. කොයි වෙලාවෙ හරියයි. අත්බෙහෙතක්. හැබැයි මේක ප්‍රථම ආධාරයක්. මේක එවලේ සුවපත් වුණා. හැබැයි සදාස්තනික සුවයක් ලැබුණද? ආයි වෙන විදිහකට ආවා. මොඩිෆයි වෙලා ආවා. මුලින්ම black and white TV එක ආවා. ඊළඟට coloured එක ආවා. coloured එක ටිකක් යනකොට remote control coloured එක ආවා. නේද? දැන් එහෙමනේ දැන් channel 4ක් 5ක් බලන්න පුළුවන් එකේ. අන්න ඒ වගේ මොඩිෆයි වෙලා එනවා ප්‍රශ්නෙත්. මේකත් මොඩිෆයි වෙලා ආවා. ඔබ නමුත් ඒ ඔක්කොම අභ්‍යන්තරික ප්‍රථම ආධාර වලින් විසඳගත්තා. හැබැයි සදාතනික සුවයක් සැනසෙල්ලක් නැත්තම් ඔබ බලාපොරොත්තු වුණු අර ඒව ලං කරගෙන බලාපොරොත්තු වෙච්ච සතුට සැනසෙල්ල සුවයත් අත්විඳින්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. හැබැයි මේ අතරතුර ඔබ නියම බෙහෙතත් කිව්වා. ඔබට සදා සතුටින් සැනසෙල්ලෙන් ඉන්න ඕන බෙහෙතත් ඔය ASCII ඔබ කිව්වා. හැබැයි ඔබ මේ බෙහෙතේ වටිනාකම දැනගෙන හිටියේ නැහැ. ඒක ඔබ එක වචනකින් කියලා අතහැරලා දැම්මා. ඒක තමයි ඔබ කිව්වේ මේ මගේ කර්මේ. කර්මය කියලා කිව්වේ. ඕකට ධර්මය කියන්නේ කර්මය කියලා. ඔබ කර්මය කියලා හදාගත්තාට ඔබ දකින්න විදියත් වෙනස් ඒක. කර්මයක්. මෙන්න මේ බෙහෙත භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ධම්මෝෂධ සමන්නත්ති ඒතම් පිවත බික්කවෝ. මහණෙනි මේ ධර්මයේ තරම් ඖෂධයක් නැහැ. ඒක පානය කරපල්ලා. ඇයි එහෙම කිව්වේ? ඖෂධ තියෙනවනේ ඕනතරම්. පින්වතුනි කරලකට පෙත්තකට පැණියකට යම් රෝගයක් සුවපත් කරන්න පුළුවන් වේවි. සමහරලාට සුවපත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. සමහරලාට ඒ ඖෂධය දිගින් දිගට ගන්නකොට side effect අතුරු ආබාධ. ලෙඩේ හොඳ වෙලත් නැහැ. අතුරු ආබාධත් ඇවිල්ලා. දැන් උදාහරණ වැඩි දුර යන්න ඕනේ මට ප්‍රෙෂර්ලු. ඒ බෙහෙත බොනකොට කොලෙස්ටරෝල් හැදෙනවලු. තව එකක් දුන්නා. ලෙඩේ නැතුව. ඒ දෙකම බොනකොට ගෑස්ට්‍රික් හැදෙනවලු. 3යි. තව එකක් එකතු වුණා. දැන් 7ක් විතර බොනවා දවසකට ලෙඩෙත් හොඳ නැහැ. ලෙඩෙත් හොඳ නැහැ. පේනවා හැබැයි ධම්මෝෂධ සමන්නත්ති මේ ධර්මයේ පානය කරපල්ලා ධර්මයේ නැමැති ඖෂධේ සයිඩ් ඉෆෙක්ට් නැහැ. අතුරු ආබාධ නැහැ.
ගෑවිච්ච තැන හොඳ වෙනවා. ඒ නිසා අන්නේ ඖෂධයක් පිළිබඳව තමයි මම අද කතා කරන්නේ. ඒක තමයි පින්වතුනි කර්මය. මෙන්න මේ ගැන නොදැන ඉන්න හින්දා අපි සතුටින් ඉන්න කියලා කොච්චර වෙහෙස මහන්සි වුණත් අවසානයේ මහා දුක්ඛිත තත්වයක් ජීවිතයට උදාපත් කරගන්න. ඇයි? අපි මෙහෙට හිස්සතින් ආවා කිව්වට හිස්සතින් ඇවිල්ලා නැහැ. අපි මෙහෙන් හිස්සතින් යනවා කිව්වට හිස්සතින් යන්නෙත් නැහැ. ඇයි? අපි මෙහෙට එනකොට කර්මය අරගෙන ආවා. කර්මය අරගෙන ආවා. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. දායාදයක් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔබ යම් හොඳ දෙයක් කරනවද එයම ඔබට දායාදයේ වශයෙන් ලැබෙනවා කිව්වා. ඔබ යම් නරක දෙයක් කරනවද එයම ඔබට දායාදයේ වශයෙන් ලැබෙනවා කිව්වා. අපි අති දීර්ඝ කාලයක් මේ සංසාර ගමනේ එන පුද්ගලයෝ පින්වත්නි. අති දීර්ඝ කාලයක්. එක අවස්ථාවකදී එක මානවකෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අපි මේ කොච්චර කල් මේකේ එනවද මේ සංසාරේ. භාග්‍යවතුන් වහන්සේ ඒක ඉලක්කම් වලින් කියන්නට පුළුවන් කමක් නැහැ. මම උපමාවකින් කියන්නම් කියලා කිව්වා. ඔබ මේ සංසාර ගමනේ ජීවිතේ පාවිච්චි කරපු ශරීර කූඩු වල ඇටකටු ටික ගොඩ ගැහුවොත් තනියෙන් පාවිච්චි කරපු අලි කොටි වලස්සු මැස්සෝ මදුරුවෝ කැරපොත්ත වෙලා පාවිච්චි කරපු ඇටකටු ටික ගොඩ ගැහුවොත් ඒක මහා මේරු පර්වතයට වැඩිය උසයි කිව්වා. මහා මේරු පර්වතය කොච්චර උසද? යොදුන් 1,68,000ක් උසයි. යොදුනක් කියන්නේ කොච්චරද? සතපුම් 16ක්. 16ව 1,68,000ක් උසයි මහා මේරු පර්වතය. ඒ වගේම පළලයි කිව්වා. ඊට වැඩිය උසයි කිව්වා ඔබ මම පාවිච්චි කරපු ශරීර කූඩු වල ඇටකටු ටික. අති දීර්ඝ කාලයක් අපි මේ ගමන එනවා පින්වතුනි. ඒ නිසා මේ සංසාර ගමනේ කරගත්ත දේවල් අපි දායාදේ වශයෙන් අරන් ඇවිල්ලා තියෙනවා. දායාදේ වශයෙන් අරන් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි හිස්සතින් ආපු පිරිසක් නෙමෙයි අපේ පිටිපස්සේ මේ දායාදේ සැඟවිලා තියෙනවා වෙලා වෙනකන්. වෙලා වෙනකන්. නිසි වකවානු එනකන් ඉගෙන ගන්නකොට නම් කරේ කුහකකම ඉගෙන ගන්න කෙනෙකුට නම් කලේ කුහකකම ඉගෙන ගන්න කාලේ ඒක එනවා. ඉගෙන ගන්න කාලේ ඒක එනවා. විවාහ වෙලා ඉන්නකොට නම් කලේ කුහකකම ඒ අකුසලය විවාහ වෙනකන් ඒක සැඟවිලා තියෙනවා. මම ඒකට කරුණු කාරණා බුද්ධ කාලෙම ඔබට කියන්නම්. විවාහ වෙනකන් ඒක සැඟවිලා තියෙනවා. දැන් අපි හිතන්නේ ආශිර්වාදයක් කියලානේ. ආශිර්වාදයක් කියලා ලං කරගන්න එක තුලම සැඟවිලා තියෙන විනාශය. ඒ කුසල අකුසල කර්මයන් මත සමාලාට විනාශයක් වගේ එන එකත් ජීවිතේට ඒක පිටිපස්සේ සැඟවිලා තියෙන ආශිර්වාදේ. ඒ නිසා මේ ලෝකයේ ගැන අපට විග්‍රහ කරන්නට බෑ. අපි මේ කතා කරන විෂය බුද්ධ විෂයක්. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණයි ගෝචර. කල්පයක් වසින වැසි බින්දු ගණන් කරලා කියන්න පුළුවන් සාරිපුත්‍රයාණන් වහන්සේටවත් මේ ගැන කතා කරන්නට පුළුවන් කමක් නැහැ. මේ ගැන කියන්නට පුළුවන් කමක් නැහැ. මේ ලෝකේ විෂයන් 4ක් තියෙනවා බුදු කෙනෙකුගේ ඥාණයට පමණක් ගෝචර. බුද්ධ විෂය, කර්ම විෂය, ලෝක විෂය, සත්ව විෂය. මේ විෂයන් පිළිබඳව තව කෙනෙකුට කතා කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ කියපු ටික කතා කරන්නට පුළුවන්. ඒ නිසා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනා අපි මේ දිග ගමනක් ආපු පිරිසක්. මේකෙදී අපි යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ දායාදයක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ දායාදේ හැටියට තමයි උස්ස ලැබුණේ. මහත ලැබුණේ. හැමේ පාට ලැබුණේ. කෙලින් වෙලා ඉන්න පුළුවන්කම ලැබුණේ. ඇදයක් ලැබුණා නම් ඒ ඇදේ ලැබුණේ. මේ හැම දෙයක්ම පිටිපස්සේ කර්මය කර්ම ශක්තිය සැඟවිලා තිබුණා. න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බත්තානම් විවරම් පවිස්ස. දැන් මේ දායාදයෙන් සැඟවෙන්න පුළුවන් තැනක් නැහැ. කුසල හෝ අකුසල කර්මයක් කරගෙන ආපු මේ ගමනේදී සැඟවෙන්න පුළුවන් තැනක් නැහැ. කොහෙද සැඟවෙන්න තැන් තියෙන්නේ? න අන්තලික්කේ ඕනනම් අහස උඩ සැඟවෙන්න පුළුවන්. එතන සැඟවිලා මේකෙන් බේරෙන්න බෑ කිව්වා. න සමුද්ද මජ්ජේ මුහුද මැදට ගිහිල්ලා සැඟවෙන්න පුළුවන්.
එතන සැඟවිලා මේකෙන් බේරෙන්න බෑ කිව්වා. න පබ්බත්තානං විවරම් පවිස්ස. පර්වත කුවරයක සැඟවිලාවත් මේකෙන් නම් ගැලවෙන්න පුළුවන් කමක් නෑ කිව්වා. ඒ කිව්වේ අපිට පලා යන්න බෑ අපි ගෙනාපු කර්ම බලවේග ශක්තියෙන්. ඒක අපිට අත්විඳින්න වෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. රෝපණය කරන දේට අනුවයි අස්වැන්න. අද ඔබට යම් අස්වැන්නක් ලැබිලා නම් යම් දෙයක් ඔබට සමීප වෙලා නම් එක්ක අහිමි වෙලා නම් ඒ හැම දෙයක්ම ඔබ රෝපණය කරපු දෙයක අස්වැන්නක්. තව කෙනෙකුට ඇඟිල්ලක් දික් කරන්න බෑ පින්වතුනි. දැන් ඒක නවත්තන්න වෙනවා. අරයා නිසයි මට මෙහෙම වුනේ. මෙයා නිසයි මෙහෙම වුනේ. ඒගොල්ලෝ මෙහෙම කරා නම් මෙහෙම වෙන්නේ නැහනේ. ඒගොල්ලෝ ක්වාඩර්ස් වලට ගිය නිසා තමයි අපිට මෙහෙම වුනේ. ඒගොල්ලෝ අපිව ළඟ තියාගත්තා නම් අපිට මෙහෙම වෙන්නේ නැහනේ. දෙමෝපියන්ට සමහර අය කරන චෝදනා. නේද? ඒ නිසා එහෙම කියන්නට පුළුවන් කමක් නැහැ පින්වතුනි. කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම පටිසරණෝ කම්ම බන්දු කම්ම යෝනි. කර්මය ස්වකීය කොටයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ මේ ගමන. කර්මය තමයි ඥාතිය. කර්මය තමයි මගේ උත්පත්තිය තීරණය කළේ. කර්මය තමයි මගේ පිළිසරණ. මට පිළිසරණ වුණේ. ඒ නිසා මේකෙන් ගැලවෙන්නට පුළුවන් කමක් අපට නෑ පින්වතුනි. උදාහරණ කීපයක් මා ඔබට සඳහන් කරන්න. එක අවස්ථාවක පින්වතුනි මේ කුජ්ජුත්තරා ගැන සඳහන් වෙනවා ධර්මයේ. කුජ්ජුත්තරා 16ක්. හැබැයි එයා සුවිශේෂී ධර්ම කතික ස්ත්‍රියක්. ධර්ම කතිකෙක් හොඳ. ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක්. හැබැයි එයා 16ක්. එයා පිළිබඳව මනෝරත පූර්ණීය අටුවාවේ 238 වෙනි පිටුවේ සඳහන් වෙනවා ඇයි එයා 16ක් වුණේ කියලා. දැන් එතකොට 16 එකින් එකට බුදුරජාණන් වහන්සේ සුමනට මේකයි උනේ ආර්යවතීට මේකයි උනේ කියලා නන්නම් වශයෙන් ඔක්කොටම කියන්න ගිහිල්ලා නැහැ. හැබැයි මෙයාට 26ට නෙමෙයි අපි බැලුවොත් එහෙම පින්වතුනි මේ කුජුත්තරා පිළිබඳව අප තේරුම් ගත්තොත් අපිට අනිත් ඒවා ගැනත් හිතා ගන්නට පුළුවන්. කුජුත්තරා 16ක උනේයි කියන එක ගැන සඳහන් වෙනවා පින්වතුනි. ඇය කාශ්‍යප බුද්ධ කාලේ බොහොම තියෙන තැනක ස්ත්‍රියක්. එයා නාලා හිස පීර ඉන්නකොට එයාගෙම ගිහි කාලේ යහළු තෙරණියක් එතනට ආවා. ඇය රහත් තෙරණියක්. එනවා දැකලා කුජුත්තරා කණ්ණාඩියෙන් බලාගෙන එයාට කිව්වා මට ඔය රත්තරන් ටික නාන වෙලාවේ අරන් තිබ්බ තැනින් මට අරන් දෙන්න කියලා. ඔන්න ඔය මේස උඩ තියෙනවා මට අරන් දෙන්න කියලා. අන්න ඒ අකුසලය නිසා. ඒකයි ස්වාමීන් වහන්සේලා වුණත් භික්ෂුණීන් වහන්සේලා වුණත් ඇසුරු කරනකොට හරි පරිස්සමෙන් ඇසුරු කරන්න වෙනවා. ඒ කරගත්ත අකුසලය නිසා පින්වතුනි ඇය 16ක් බවට පත් වුණා. එදා ඒ රහත් තෙරණිය කල්පනා කළා අරන් නුදුන්න නම් එයා වෛරයක් ඇති කරගන්නවා තරහක් ඇති කරගන්නවා. එහෙම වුණා නම් නිරේ. අරන් දුන්නොත් මෙයා 16ක් බවට පත් වෙනවා. කරන්න පුළුවන් දේ අවමෙන් කරලා දුන්නා. ඒ වගේම කුජුත්තරා කුදු කෙනෙක්. ඒක එයාට කුජුත්තරා කිව්වේ. උදේනි රජතුමාගේ 16ක් හැටියට තමයි එයා වැඩ කළේ අන්තපුරේ. එයා කුදුනේ ඇයි කියලත් ධර්මයේ සඳහන් වෙනවා පින්වතුනි. හේතුව තමයි එයා තරුණ ස්ත්‍රියක් වෙලා ජීවත් වෙන කාලේ එක ආත්ම භාවයක පසේ බුදුවරයෙක් දනට වැඩියා. මේ පසේ බුදුවරයා පොඩ්ඩක් කොර ගහන කෙනෙක්. කුදු කෙනෙක්. එයා කුදු වෙලා ඇවිදලා යන විදිය තමන්ගේ යාළුවන්ට රංගපාලා පෙන්නුවා. තරුණ කමට කෙලිලොල් කමට රංගපාලා පෙන්නුවා. අංගුත්තර නිකායේ අට කතා 233 වෙනි පිටුවේ සඳහන් වෙනවා පින්වතුනි. ඒ කරපු විහිළුව නිසා එයා ආත්ම භාවයල් ගණනාවක්ම කුදු වෙලා ඉපදුනා. හැබැයි
ධර්ම කතික මේ ස්ත්‍රිය උදේනි රජතුමාගේ සාමාවතී විසව ඇතුළු 500ක් සෝවාන් වෙන්නට දහම් දෙසුවා. ඇයගේ ධර්මය අහලා තමයි 500ක් දෙනා සෝවාන් වුණේ. හැබැයි ඇය කුදුව ඒ ආත්මභාවයේ ඉපදුනා පින්වතුනි 16ක් වෙලා. ඒ විතරක් නෙමෙයි සුමංගල විලාසිනී අටුවාවේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී මගධාධිපති බිම්බිසාර රජතුමා. ඔබ දන්නවා බිම්බිසාර රජතුමා ගැන අහලා තියෙනවා. එයාගේ යටිපතුල් පැලුවා. පළුලා එයාගේ පුත්‍ර රත්නේ සෝවාන් රජ කෙනෙක් මේ. අජාසත් රජතුමා ගිනි අඟුරු මත ලුණු දාලා කකුල් පළලා ලුණු දාලා ගිනි අඟුරු මත ඇවිද්දෙව්වා. ඇවිදලා තව මරණයටපත් කළේ. ඒතර බිම්බිසාර රජතුමාට මෙහෙම වෙන්න හේතුව මොකද? අන්න ඒක සඳහන් වෙනවා පින්වතුනි. චෛත්‍ය මළුවක සෙරප්පු දෙකක් දාගෙන ඇවිද්දා. දැන් ඔබ නොහිතන පැතිමේ චෛත්‍ය මළුවක සෙරප්පු දෙකක් දාගෙන ඇවිද්දා. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරන්න මේ වගේ පැදුරු එලලා තියෙන තැනක මඩ පිටින් ඒක පාගගෙන ගියා. කකුල් දෙක සෝදන්න නැතුව නොසේදූ පායතුව අර එලලා තිබ්බ පැදුරු පාගගෙන ගිය අකුසලය නිසා එතුමා රජ වෙලා සෝවාන් වෙලා ඉඳද්දිත් කකුල් දෙක පළලා ලුණු දාන්න තරම් දුකක් වේදනාවක් විඳලා මරණයට පත්වන්නට තරම් අකුසලය බලවත් වුණා කියලා සඳහන් වෙනවා පින්වතුනි. ධම්මපද අත්ථ කතාවේ චුල්ලපන්තක හාමුදුරුව ගැන සඳහන් වෙනවා. චුල්ලපන්තක හාමුදුරුව කියන්නේ මහා පන්තක හාමුදුරුවන්ගේ බාල සහෝදරය. ශාසනයේ මහාන වුණා. මාස 4ක් ගියා. ගාතාවක් නම් පාඩම් හිටින්නේ නැහැ. පාඩම් කරනවා පුංචි ගාතාවක්වත් පාඩම් හිටින්නේ එක පදයක්වත් පාඩම් හිටින්නේ නැහැ. අකුසලයේ පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා මොකක්ද අකුසලයේ? එයා කාශ්‍යප බුද්ධ කාලේ මහා ධර්ම කතිකෙක් ගුරුවරයෙක් ධර්මයේ උගන්වන්න හිටියා. ඉගෙන ගන්න බැරි අහිංසක හාමුදුරු කෙනෙක් හරියට නිඳා කළා ඒ හාමුදුරුවන්ට. එහෙ ක්ලාස් එකේ පන්තියේ හිටියා ඉගෙන ගන්න බැරි අහිංසක හාමුදුරු කෙනෙක්. එයාට කිව්වට මතකෙ හිටින්නේ නැහැ. එයාව හරියට ගැරහෙව්වා. නින්දාවටපත් කළා. ඒ නිසා පින්වතුනි මේ ශාසනයේ හාමුදුරු කෙනෙක් වෙලා ඉපදුනත් මෝඩෙක්. වචනයක් කියා ගන්නට බෑ. ධර්ම කරුණක් විග්‍රහ කර ගන්නට බෑ. ඒ නිසා අකුසලයේ සැඟවිලා තියෙනවා නිසි වෙලා වෙනකන් කියලා මම ඔබට කියන්න උත්සාහ කළේ ඒකයි. හොඳට තේරුම් ගන්න. අකුසලයේ වෙලා වෙනකන් සැඟවිලා තියෙනවා. ඔබ නාවිකයාගේ බිරිඳ ගැන අහලා ඇති. එක නැවක් ගමන් කරනවා. මේකේ ස්වාමීන් වහන්සේලාත් ගිහි පිරිසත් ගමන් කරනවා. මේ නැව යාත්‍රා කරනකොට එක තැනකදී නතර වුණා. ඉන්දියාවේ ක්‍රමයක් තිබුණා. ඒ වගේ වෙලාවක ගැටලුවකුත් නැත්තම් යාන්ත්‍රික දෝෂයකුත් නැත්තම් සීට්ටුවක් වගේ තුණ්ඩුවක් උඩ දානවා කාලකන්ණියෙක් කවුරු හරි ඉන්නවා කියලා නැවේ. එදා ඒ සීට්ටු උඩ දැම්මා. දානකොට ඒ කාලකන්ණි සීට්ටුව ලැබුණේ නාවිකයාගේ බිරිඳට. තියෙන අය ඉතින් බලවත් අය පොඩ්ඩක් එහෙම කරගන්නවනේ පොඩි කෙනෙකුට වගේ නෙමෙයිනේ. එදත් කට්ටිය කිව්වා නෑ වැරදිලා වෙන්න ඇති. තියෙන අයට වැරදුනාම එහෙමනේ කියන්නේ. ඈ පොඩ්ඩක් වැරදින්න ඇති යාට ඒක මෙහෙමයි කියලා. නැති කෙනෙකුට වැරදුනොත් තමයි ප්‍රශ්නේ. එදා නාවිකයාගේ බිරිඳත් කට්ටිය බේරගත්තා නෑ වරදින්න ඇති පොඩ්ඩක් මොකක් හරි වරදක් ඇති. දෙවෙනි පාර දැම්ම සීට්ටුව උඩ. ඒ පාරත් ලැබුණේ නායකයාගේ බිරිඳට නාවිකයාගේ බිරිඳට. ඒ පාරත් බේරගත්තා. නෑ මේක මොකක් හරි මේ මෙතන මොකක් හරි තියෙනවා. මේක වෙන්න බෑ මේක හරි නෑ මේ දැම්මා කියලා. නෑ එහෙනම් ආයි දාමු. ආයි දැම්මා. ආයි දාපුවාමත් ලැබුණේ නාවිකයාගේ බිරිඳටමයි ලැබුණේ. අවසානයේ නාවිකයාට කරන්න පුළුවන් දෙයක් තිබ්බේ නෑ නැව් කපිතාන්ට. එයාට බර දෙයක් බෙල්ලකට ගහලා එයාව නැවෙන් පහලට දාලා නැව යාත්‍රා කළා. මේක හිටියේ ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා විගහින්. ගිහිල්ලා මේ කාරණේ කිව්වා ස්වාමිනී මෙහෙම දෙයක් වුණා මොකද්ද මේ? ඇයි මේම වුනේ? මහණෙනි ඕක වෙන්න හේතුවක් තියෙනවා. දැන් ඔබට යම් යම් දේවල් වුණාම අසල්වැසියන්ට හරි ඔබට ඒ ගැන තේරුමක් නැහැ. අවබෝධයක් නැහැ.
ඔබ හිතනවා වෙන කාරණයක් නිසා වෙන්නට ඇති කියලා. නෑ පින්වතුනි මේකෙන් තේරුම් ගන්න යමක් ඉබේ වෙන්නේ නැහැ. හේතුඵල දහමක්. හේතුවට අනුව තමයි ඵලය. මෙයා මොකද්ද කළේ මෙහෙම වෙන්න? මෙහෙම වෙන්න කළේ පින්වතුනි එක්තරා ගොවි කාන්තාවක් වෙලා ඉපදිලා ඉන්නකොට ස්වාමියට කෑමක අරගෙන යනවා ඇඹුල අරගෙන යන වෙලාවේ තමන්ගේ ඊට ආත්ම භාවයල් 3කට පෙර ආතුව ස්වාමි පුරුෂයා බල්ලෙක් වෙලා ඉපදිලා ගෙදර. සංසාරේ තියෙන ගෝර කටුක බව ඒකයි. අද අපේ ළඟ ඉන්න අය හෙට අපේ තැන්වලම බල්ලෝ සමහර වෙලාවට අපි ඒගොල්ලන්ගේ තැන්වල බල්ලෝ තිරිසන්. තිරිසන් ආත්මයට නිකන් ආව නෙමෙයි. ඒ නිසා මේ බල්ලා අර පෙර සංසාරේ හුරු පුරුදු කමට ලෙන්ගතු කමට ඇඟේම ඇතිල්ලෙනවා. ඇතිල්ලි තමයි හැමතැනම යන්නේ. ඉතින් එදා කුඹුරට ගිය වෙලෙත් මිනිස්සු නිඳා කළා අපහාස කළා. විහිළු කළා. විහිළුව ඉවස ගන්න බැරුව මෙයා එන ගමන් මොකද කළේ? අතේ තිබ්බ කලයට වතුර පුරවලා බෙල්ලේ ගැට ගහලා ලණුවක් අරගෙන එක පැත්තක් බල්ලාගේ බෙල්ලේ ගැට ගහලා එක පැත්තක් කලේ ගැට ගහලා ගැඹුරු දියට දැම්මා බල්ලව. දාලා මරණයටපත් කළා. අපි හිතනවා ඒක පොඩි දෙයක් කවුරුත් දැක්කේ නැහැ පින්වතුනි. සමහර දේවල් අපි කරලා හිතනවා කවුරුත් දැක්කේ නැහැ. නීතියෙන් දඬුවම මොකුත් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ ෂේප් වුණා කියලා. නෑ පින්වතුනි ඒක කරනකොටම ලියවෙන්න ඕන තැන ලියවිලා ඉවරයි කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. ඔබ හොඳ දෙයක් කරලත් කිය දිගින් දිගට ප්‍රකාශ කර යන්න අවශ්‍ය නැහැ. ඒක තව කෙනෙකුට පුණ්‍යානුමෝදනාවක් වශයෙන් කමක් නැහැ. එහෙම නැතුව ඒක ලොකු කමක් වගේ කියන්න අවශ්‍ය නැහැ. මොකද හේතුව ඒක ලියවෙන්න ඕන තැන ලියවිලා ඉවරයි. නිසි කාලට වේලාවට ඒක ඔබට ලැබෙනවා. ඒක වළක්වන්නට පුළුවන් කමක් නැහැ. මොකද සැඟවෙන්න පුළුවන් තැනක් නැහැ කිව්ව කර්මයෙන්. ඒ නිසා පින්වතුනි තවත් එක් කාරණයක් ගැන අපිට සඳහන් කරන්න පුළුවන්. പ്രേත වස්තු පාළියේ මේක එන්නේ. එක പ്രേතෙක් ඉන්නවා. එයා പ്രേත ලෝකෙ ඉපදුනා. එයාගේ අකුසල කර්ම නිසා പ്രേත ලෝකෙ ඉපදුනාට උග්ගස් වත්තක් ලැබුණා පිනකට. උග්ගස් යායක්. දැන් මෙයාට පිපාසයි. දිව ගිලෙන්න තරම් තිබයි. මෙයා එහෙම හිතලා උක්දණ්ඩක් කඩාගන්න යනවා උක්කේනට. යනකොට ඒ උක්දඬු නැමිලා සටාස් පටාස් ගාලා ඒ උක්දඬු වලින් මෙයාට ප්‍රහාර එල්ල කරනවා. එක උක්දණ්ඩක් කඩාගන්න බෑ තිබහට බොන්න. හපලා කන්න. පුදුම වේදනාවක් අඳෝනා දෙනවා. දිව ගිලෙන්න තිබයි. උක්වත්තක් තියෙනවා. පහළ වෙලා පිනකට පහළ වුණේ. හැබැයි එක දණ්ඩක්වත් මෙයාට උරලා ඒ පිපාසය නිවා ගන්නට බෑ. මෙයා ශෝකාකූල විදිහට අඬනකොට එතනින් යන ස්වාමින් වහන්සේ කෙනෙකුගේ දිබ්බ සෝතයට මේක ඇහුණා. දිව කනට. ඇවිල්ලා ඇහුවා මොකද කියලා. උග්ගස් තිබාට පිපාසෙට. කිව්වා පිටිපස්සට ගිහිල්ලා පිටිපස්සෙන් කඩා ගන්න කිව්වා. අත් දෙක පිටිපස්සෙන් ඒ පැත්තට මූණ දාන්න නැතුව පිටිපස්සෙන් කඩා ගන්න කිව්වා. අනේ එහෙම ගියාට පස්සේ උග්ගහ කඩාගෙන එයාට කන්නට පුළුවන් වුණා. පිපාසය නිවා ගන්න පුළුවන් වුණා. මොකද්ද කරපු අකුසලයේ? දෙනකොට වුණත් අන්න ඒකයි දෙන විදිහක් තියෙනවා පින්වතුනි. ඕනාට එපාට විසි කරන මට්ටමට හිත රිදෙන මට්ටමට දෙයක් දීලා වැඩක් නැහැ. දෙනකොට දෙන්න ඕනේ සදහැසිතින් ගෞරවයෙන් දෝතින්. එතකොට තමයි ඔබ හිතන පතන වෙලාවට දෝතින් ගෞරවයෙන් නිසි වෙලාවට එක දෙන්නේ. සමහර මිනිස්සු දෙනවා කරත් ඉල්ලපුවාම රෝදේ. ධර්මයේ සඳහන් වෙන්නේ. රෝදේ වැඩක් තියනවද? කරත් ඕනේ එකට. දෙනවා රෝදයක්. සමහර මිනිස්සු දෙනවා ඉල්ලන්නේ රුපියල් 500 නම් 100ක් දෙන්න. අපිටත් ලැබෙන්නේ එහෙම තමයි ඈ. ඒකයි මෙතන තියෙන්නේ. දෙන්න බෑ ඉන්න නිකන් ඉන්නවා. ඒක වෙනම දෙයක් තියාගෙන නැහැ කියලා 500ක් ඉල්ලපු තැනට 100ක් දුන්නාම අපිත් හරි අමාරුවක වැටිලා රුපියල් 10ක් ඕන වෙච්ච වෙලාවට අපිට හම්බෙන්නේ 100යි 200යි. අර මුදල හම්බෙන්නේ නැහැ. ඒතකොට අපි බයින්නේ කාටද? අර මිනිස්සයාට. ඕන් අපි කලේ මේමයි නැත්නම් අරගොල්ලන්ට කරා පොඩි දුව නම් ලොකු දුවට කළා. ලොකු දුව නම් පොඩි දුවට කළා. අයියට කළා. එහෙම කියනවනේ. එහෙම කියනවා ගිහි සමාජය තුල. හැබැයි දන්නේ නැහැ මේ කරගත්ත දේ තමන් කරගත්ත දේ තමන්ට ලැබෙන්නේ කියලා. වටේට ඇඟිලි දික් කරනවා. දික් කළා අකුසල් තවත් ඊළඟ පාරත් ලෑස්ති කරගන්නවා. ඊළඟ පාරට. දැන් මේක දිග ගමනක් නෑන් ඊළඟ එකටත් ලෑස්ති කරගන්න. ඒ නිසා පින්වතුනි තමන් දීපු විදිහට තමයි
Tamanට ලැබෙන්නේ. මෙයාට මොකද වුනේ? මෙයා උක්කේනක අයිතිකාරයෙක් වෙලා ඉන්න කාලෙක එක්තරා ආත්මභාවයක උක් මිටියක් කපාගෙන යනවා. යනකොට පොඩි දරුවෙක් වඩාගෙන තාත්තා කෙනෙක් එනවා. මේ දරුවා අඬනවා උක් කැල්ලක් ඉල්ලලා. අනේ මට උක් කැල්ලක් දෙන්න කියලා. මේ මිනිස්සයාගෙන් මේ තාත්තා ඇවිල්ලා ඉල්ලනවා අනේ අපේ පුතාට උක් කැල්ලක් දෙන්නකෝ. නෑ පිස්සුද මේකෙන් දෙන්නේ නෑ. මේක මේ වැඩකට ගෙනියන්න. එහෙම කියලා ගියා. අනේ පිටිපස්සෙන් ඇවිල්ලා සැරින් සැරේ ඉල්ලුවා. ඉල්ලපුවාම එහෙනම් කියලා පස්ස බලන්න නැතුව පිටිපස්සට විසිකලා. දුන්න විදිය දැක්කනේ. පිටිපස්සට විසිකලා. එහෙනම් ගන්න කියලා. උක්කේන දුන්නට පහල වුණා. කණ්ඩ වෙලා තියෙන පස්සෙන් පස්සට ගිහිල්ලා. ඉස්සරහට ගිහිල්ලා ඒ උක්කේනෙන් කෑල්ලක්වත් කන්න බැරි වුණා. පින්වතුනි මේවත් තේරුම් ගන්න මේක තමයි සසරක භයංකාරත්වය. මේක තමයි ඇත්ත తත්වය. මේ නිසා ඔබ ලං කරගත්ත දේවල් තුලින් සැනසෙල්ල සතුට අහිමි වෙනකොට ඔබ ඒවට ඇඟිල්ල දික් කරනවා. කවදාවත් ඒවට ඇඟිල්ල දික් කරන්න යන්න එපා. ඒක මගේ ලැබීම. ඒක තමයි මගේ හිමිකම, උරුමය. ලැබෙන්න තියෙනවා නම් දෙයක් නොලැබී තියෙන්නෙත් නැහැ. නොලැබෙන්න තියෙනවා නම් ලැබෙන්නෙත් නැහැ කියලා ධර්මයේ සඳහන් වෙනවා පින්වතුනි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ සාලිය කුමරුගේ පෙම්වතිය පිළිබඳව මම දවසකුත් කිව්වා. අදත් සිහිපත් කරනවා. සාලිය කුමරුගේ ප්‍රේමවන්තිය අශෝකමාලා. ඔබ ඒ කතාව දන්නවනේ නේ. අශෝකමාලා මමයි ස්වාමිනී අශෝකමල්වනේ කියලා බොහොම ලස්සන සින්දුවකුත් තියෙනවනේ. ඒ හින්දා අශෝකමාලා සූසට ශිල්පයන්ගෙන් සමන්විත ලස්සන ස්ත්‍රියක්. නැත්තම් රජකම අතරිය රජතුමා. ඇය වෙනුවෙන් රජකමත් අතරිය. ස්ත්‍රී නැතුවද? නෑ ඒ තරම් ලස්සනයි. හැබැයි චණ්ඩාල කුලේ තමයි ඉපදුනේ. එතකොට සාලිය කුමරු කියන්නේ පින්වතුනේ දුටුගැමුණු රජුරුවන්ගේ පුත්‍ර රත්නය. ඒ සාලිය කුමරුවන් තමයි ඉදිරියේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ එකම පුත්‍රයා වෙන්නේ. රාහුල ඉන්නේ දැන් අද. ඒ වගේ එකම පුතා වෙලා උපදින්නෙත් ඔය සාලිය කුමාරයාම තමයි. එච්චර පුණ්‍යවන්ත කෙනෙක්. එයාට ලැබිනේ ස්ත්‍රිය චණ්ඩාල කුලේ. ඇයි අය එච්චර ලස්සන කෙනෙක් වෙලා දැකුම් කළු ප්‍රියමනාප කෙනෙක් වෙලා චණ්ඩාල කුලේ ඉපදුනේ? අන්න ඒක තමයි පින්වතුනි කර්ම බලවේගයේ තියෙන බලවත්කම. එයා සුමනා නමින් ලංකාවේ ඉපදිලා හිටියේ අශෝකමාලා. සුමනා නමින් ලංකාවේ ඉපදිලා ඉන්නකොට එක අවස්ථාවකදී අම්මා බත් ටික බෙදලා දුන්නාම ඒක විසිරෝගෙන කෑවා හලාගෙන. කනවා දැකලා අම්මා කිව්වා උඹ නම් කෑම කන්නේ චණ්ඩාලියක් වගේ කියලා. කියපු ගමන් අනිත් පැත්තට උරණ වෙලා කිව්වා කවුද දන්නේ අදත් ඔය කියන්නේ කවුද දන්නේ චණ්ඩාලිය ඔයාම තමයි. දැන් කියන්නේ එහෙමනේ ඔයා වෙන්න ඇති. එහෙම නෙමෙයි කිව්වේ අය. කවුද දන්නේ චණ්ඩාලිය මෑණියම්ම තමයි චණ්ඩාලිය කිව්වේ. අම්මා කිව්වට ඒ අකුසලයේ බලවත් නැහැ. මහා බ්‍රහ්මයානේ ගෙදර ඉන්නේ. හැබැයි ඇය කියපු අකුසලයේ ඇයට තදින් බලපෑවා පින්වතුනි. බලපාලා ඇයට ඒ தත්ත්වය උදා වුණා. ඇය කොච්චර ලස්සන කෙනෙක් වුණත් කිසිම පිළිගැනීමක් නැතුව රජ කුලයයි චණ්ඩාල කුලයයි කියන අහසයි පොළොවයි වගේ. සමහර කුල තිබ්බ ওই චණ්ඩාල කුලෙම තමයි යනකොට බෙල් එකක් හොල්ල යන්න ඕනේ පාරේ. හුදකලාව යන්න බෑ. ඒ බෙල් එකේ හඬ ඇහුනහම වැදගත් කියන අය අයින් වෙනවා. ගෙජිය කොල්ල පාරේ යන්න ඕන. එහෙනම් පින්වතුනි ඔබ තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා අකුසලය මාර බලවත් කර්මය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කත්තබ්බං කුසලං කුසල් දහම් කරගන්න. චරිතබ්බං බ්‍රහ්මචර්යං අත්හැරීම පුරුදු කරගන්න. හේතුව නත්ති ජාතස් අමරණං උපන් කෙනෙකුට මරණයෙන් නම් බේරෙන්න පුළුවන් කමක් නැහැ කිව්වා. මේකටම තව පුංචි වචනයක් එකතු කළොත් පින්වතුනි ඔය මං කතා කළේ සාමාන්‍ය ලෝකයේ පිළිබඳව. නිරේ ලෝකයේ ගැනත් ජාතක පාළියේ බොහොම ලස්සන කතා කීපයක් තියෙනවා. ඒක හරි දිගයි. ඒත් අපි පුංචි කතාවක් දෙකක් ශ්‍රවණය කරමු ඒ පිළිබඳව. නිමි රජතුමා පිළිබඳව. නිමි රජතුමා කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ එක අවස්ථාවක රජ කුලයක ඉපදුනා. නිමි රජතුමාව නමයි. හරිම සිල්වත්. සක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ රථය එව්වා.
වෛජයන්ති රථය. එව්වා මාතලීට දීලා මේ නිමි රජතුමා එක්කන් එන්න දිව්‍ය ලෝකේ කියලා. මාතලී ආව සක්විති රියජුරු. මාතලී ඇවිල්ලා රථය නවත්තලා නිමි රජතුමාට කිව්වා රජතුමනි ඔබව සක් දෙවිඳුන් කැඳෙව්වා දිව්‍ය ලෝකෙට. හැබැයි යන පාරවල් දෙකක් තියෙනවා. එකක් නිරය හරහා යනවා. එහෙමත් දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම දිව්‍ය ලෝකෙටත් යන්න පුළුවන් කිව්වා. නෑ අපි නිරය හරහා යන් කිව්වා. නිරය හරහා යනකොට පින්වතුනි එක නිරයක් තියෙනවා. ඒ නිරේ ඉන්න නිරිසතුන් යොදුන් 4ක් දිගයි. ඒ කියන්නේ සතුපුම් 16ව 4ක් දිගයි ශරීරය. හරි විශාලයි. නිරිසතුන්ගේ ශරීරය හරි විශාලයි. හේතුව පින්වතුනි දුක් විඳින්නම තමයි ඒ ශරීර විශාල වෙලා උපදින්නේ. ඔබ හිතන්න පූසෙකුට පිහියෙන් යන්නොත් ඒ පිහිය දෙතුන් පාරක් කනනකොට ඒ පූස මරණයටපත් වෙයි. අලියෙකුට ඒ පිහියෙන් යන්නොත් වැඩියම වේදනාව විඳින්නේ කවුද? අලියා. ඒ නිසා පින්වතුනි මේ මහා විශාල ශරීර හම්බෙන්නෙම දුක් විඳින්නමයි. ඉතින් මේ නිරේ ඉන්නවා වේතර නිරය මේ නිරේ ඉන්නවා අර යොදුන් 4ක් විශාල මහා සත්තු නිරිසත්තු මේගොල්ලන්ව කරත්තයක් විතර විශාල බල්ලෝ යකඩ උල් දත් තියෙන බල්ලෝ මස් ඔක්කොම ඉරාගෙන කනවා. ඇටකටු ටික විතරයි ඉතුරු වෙන්නේ. මහා ගිජුලීනියෝ ඇවිල්ලා ඒ ඇටකටු බින්දගෙන කනවා. තවත් ඉන්නවා කාකෝල සංඝ කියලා කාක්කෝ జాතියක්. ඒගොල්ලෝ තිවුණු යකඩ හොටවල් තියනවා අය. ඒගොල්ලෝ ඇට මිදුළු බින්දගෙන ඒ කෑලි වලට කනවා. ඒ මරණයටපත් වෙන්නේ කර්ම ශක්තිය හින්දා එතනම යලි උපදිනවා. මහා වේදනාවෙන් කෑ ගන්නවා. නිමි රජතුමා අහනවා මාතලී මේ කවුද? මේ මොනවා කරපු කට්ටියද? එතකොට දේශනා කරනවා මේගොල්ලෝ ඇවිල්ලා ඉවර වෙලා මනුස්ස ලෝකෙ හිටිය අය මීට පෙර ආතුව. මේගොල්ලන්ගේ බලය පාවිච්චි කරලා ශක්තිය පාවිච්චි කරලා මේගොල්ලන්ගේ නිලය ධනය පාවිච්චි කරලා අසරණ මිනිස්සු පීඩාවටපත් කළා. අහිංසක මිනිස්සුන්ව නිඳා කළා, අපහාස කළා, ගැරෙව්වා, පහතට හෙළුවා. ඒ නිසයි මේගොල්ලෝ මේ විදිහට දුක් විඳින්නේ කියලා දේශනාවේ සඳහන් වෙනවා පින්වතුනි. මේ විදිහට කතා ඕනෑ තරම් තියෙනවා කර්මයේ පිළිබඳව. ඒත් මම මීට වැඩිය ඔබට කතා කියන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මේ කරුණු කාරණා තුලින් ඔබව දකින්න, ඔබේ ජීවිතේ දකින්න. යම් අයගේ පහත් හැසිරීම නිසා ඔබ ඔබගේ ජීවිතයට නූගත් අයගේ හැසිරීම නිසා ඔබ ඔබගේ ජීවිතයට අකුසල් රැස් කරගන්නට එපා. මොකද මෙතනින් එහාට ඔබ තනියෙන් යන්නේ. මේකේ ජීවත් වෙන්නේ 70යි 80යි කියලා මං කිව්වනේ. මේකේ ගොඩක් කල් ඉන්නට බෑ. දැන් 70 80ත් අඩු වෙගෙන යන්නේ. 60ක් 70ක් වගේ තමයි තියෙන්නේ. අපේ තාත්තලගෙන් අම්මලගෙන් පස්සේ කට්ටියට ඒ තරම් ආයුෂයක් නැහැ. අපේ දරුවන්ට ඒ තරම්වත් ආයුෂයක් නැහැ. ඒ නිසා අපි බොහොම කෙටි කාලයකට මෙහෙට ආවේ පින්වතුනි. මෙහෙන් යන පිරිසක්. ඒ නිසා ඉන්නකොට ඉන්න කෙනාට ගෞරවයෙන් ළඟ ඉන්න අයට සලකන්න. ඒගොල්ලන්ගේ අඩුපාඩුව නැත්තම් මට අඩුපාඩුවක් වෙනකොට ඇඟිලි දික් කරන්න චෝදනා කරන්න උත්සාහ කරන්න එපා. එහෙම වෙන්නෙම ඔබ මේ කර්මය නැමැති ඖෂධය පාවිච්චි කරලා නැහැ. මේ ඖෂධය ඔබ ළඟ තියෙනවා නම් ඔබ දන්නවා මේක මගේම එකක්. මට වෙච්ච එකක්. මම කරගත් එකක්. මම හිතෝගත් එකක අස්වැන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මං කාටවත් ඇඟිලි දික් කරලා වැඩක් නැහැ. මම දුන්නු විදියට මට ලැබිලා. ඒ නිසා පින්වතුනි අපි ඒක තේරුම් ගත්තට පස්සේ අපිට මෙතන අන්න ඔබ අර මේ දේවල් ලං කරගෙන සතුටින් සැනසෙල්ලෙන් සුවෙන් අස්සසිල්ලෙන් නිවීමෙන් ඉන්න කියලා ලං කරගත්ත දේවල් තුලින් ඔබට සැබවින්ම සැනසෙල්ලෙන් සතුටින් අස්සසිල්ලෙන් නිවීමෙන් ජීවත් වෙලා සදාකාලික නිවන දක්වා යන්නට පුළුවන්. මොකද මෙතන අපි ආපු මේ තැන අපට සතුටින් ඉන්නට බැරි වුණොත් පින්වතුනි අපට කරගන්න තියෙන කුසල් මග ඇරිලා යන්නට ඉඩ තියෙනවා. ප්‍රඥාවන්ත කෙනෙක් නම් ඒවා මැද්දේ බාධක මැද්දේ මේ යථාර්ථය තේරුම් අරගෙන මම තනි ගමනක් ආවේ මෙතනට ආවට පස්සේ හම්බෙච්ච අය තමයි මේ ඔක්කොම. ඉතින් මේ ඔක්කොම නවතිනවා. මේ ඔක්කොම මෙහෙදි කොච්චර සුවදව හිටියත් මම යනකොට මේ කවුරුත් එන්නේ නැහැ.
මේ ඉන්නකම් විතරයි මේගොල්ලෝ වඳුරු රැල්ලකට ගියාම එතන ඉන්නේ වඳුරෝ කට්ටිය. මනුස්ස ලෝකෙට ආපුවාම එතන ඉන්නේ මිනිස්සු. പ്രേත ලෝකෙට ගියාම එතන ඉන්නේ පෙරේතයෝ ටික. ඉන්න තැන කොතන හරි පෙරේත ගති නැතුව ඉන්න උත්සාහ කරන්න ඕනේ. දැන් අපි මනං උස්සතිති මනුස්සෝ මනසින් උසස් කට්ටිය. මේ ඒ නිසා මෙතනින් තේරුම් අරගෙන මගේ අකුසලයක් බලවත් වෙලා මම හොඳින් හොඳට ගෙදර වැඩ කරනවා. දැන් ඔබ ඉසිදාසිය ගැන අහලා ඇතිනේ නේ. ඉසිදාසිය ඒ පුංචි කතාවත් මතක් කරලා මම ඉවර කරන්නම්. ඔබට ඒක ගොඩක් වටි. ඉසිදාසිය. ඉසිදාසිය කියන්නේ පින්වතුනි දාසියක් නෙමෙයි අය. සිටු කුමාරිකාවක්. එයාව තාත්තා සුදුසු කෙනෙකුට විවාහ කරලා දුන්නා. සිටු කුමාරයෙකුට විවාහ කරලා දුන්නා. අනේ එයා ගෘහණියක් හැටියට අති සාර්ථකයි. බිරිඳක් හැටියට අති සාර්ථකයි. දාසියක් වගේ ගෙදර වැඩ කරනවා. හැම දෙයක්ම කරනවා. ඒ වුණාට ස්වාමි පුරුෂයා එයාව ගෙදරින් එළෙව්වා. ඔයා හරියන්නේ නැහැ මෙහෙට යන්න ගෙදර කියලා. ගියා. තාත්තා බැලුවා. දැන් ඉතින් ඒ තරම් සල්ලිකාරයෙකුට දෙන්න පුළුවන් කමක් නැහැ. තවත් මැදි කෙනෙකුට ඊට බාල කෙනෙකුට දුව විවාහ කරලා දුන්නා. ඒ ගෙදරත් මෙයා දෙමව්පියන්ටත් සලකගෙන හැම කෙනාටම ගෞරවයෙන් සලකගෙන හිටියා. ස්වාමි පුරුෂයාටත් එහෙමයි. 16ක් වගේ වැඩ කළා. ඒ ස්වාමි පුරුෂයාත් එළෙව්වා. ගෙදර එළෙව්වා. සිටු ගෙදරට ආවා. දැන් ඉතින් ඉවරයි. කල්පනා කළා කාටද දුව විවාහ කරලා දෙන්නේ කියලා. කිලුටු පෙරාගච්ච ඉඳුල් කුණු ගොඩවල් අවුස්සගෙන කන හිඟන්නෙක් එනවා. බැලුවා මෙයාට තමයි දැන් දෙන්න තියෙන්නේ. පොල් කට්ට උදුරලා විසි කරා අරන් තිබ්බා. කිව්වා අදින් පස්සේ හිඟා කන්න ඕනේ නැහැ. මෙන්න මේ ගෙදර නවතිනවා. මේ ඉන්නේ සිටු දුවනිය දුව අපේ. විවාහ කරලා දෙනවා එයා ඔයාට හොඳින් ඉන්න කිව්වා සතුටි. මෙයා හිටියා. මෙයාත් මාසයක් හිටියේ නැහැ. මෙයා අර සිටුතුමාට කතා කරලා කිව්වා කරුණා කරලා මගේ පොල් කට්ට දෙන්න. මට නම් මේ ඉන්න බෑ. පොල් කට්ට ඉල්ලගත්තා. ගියා යන්න. අර එයාව දාලා ගියා. එයා පස්සේ රහත් තෙරණියක් බවට පත් වුණා. හැබැයි බලනකොට මොකද්ද අකුසලය? එයා ආසන්න අකුසලයේ තමයි එයා කරගත්ත දේ. එයා එක්තරා අවස්ථාවක ගල් අයිති සල්ලි තියෙන කෙනෙක් විවාහ කරගත්තා. එයාට විවාහ ජීවිත දෙකක් තිබුණා. ගැහණු දෙන්නෙක් හිටියා. මෙයා හරි දුප්පත්. මෙයා හරි දුප්පත්. ඉසිදාසිය හරි දුප්පත්. එයා දුප්පත්ව ඉඳලා අර සල්ලි තියෙන ස්ත්‍රිය අරයගෙන් වෙන් කරන්න අවශ්‍ය විද්වේෂණීය කර්මය කළා. විද්වේෂණීය කර්මය. ඒ කියන්නේ එතකොටත් යාගහෝම නෙමෙයි යంత్ర මන්ත්‍ර ගුරුකම් තිබිලා තියෙනවා. විද්වේෂණීය කර්මය කළා බිරිඳව දකින්නකොට පෙන්වන්න බැරි වෙන්න. බිරිඳව දකින්නකොට පෙන්වන්න බෑ. අර මිනිස්සයා තමන්ගේ ග්‍රහණයට වසඟයට ගත්ත අර විවාහක ස්ත්‍රියව පෙන්වන්න බැරි කරලා. ඒක තමයි කරගත්ත අකුසලේ. ඒ අකුසලේ ආයේ ජීවිතය තුල කරගත්ත පිංගුතුනි. ඒ අකුසලේ බලවත්කම නිසා පිරිමි එක්කෙනෙකුටවත් මෙයාව පෙන්වන්න බෑ. මේ අකුසලේ සැඟවිලා හිටිය බඳිනකම්. ඊට ඉස්සෙල්ලා ওই ප්‍රශ්නේ තිබ්බේ නෑ. ඇයි විවාහ ජීවිතේදී මේක කළේ? පිරිමි කිසිම කෙනෙකුට අර හිඟන්න පොල් කට්ට ඉල්ලුවනේ. මෙයා එපා පොල් කට්ට දෙන්න කියලා. එහෙමනම් අකුසලය බලවත් අපේ පිටිපස්සේ මොනතරම් අකුසල් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඔබ ප්‍රඥාවන්ත වුණොත් විතරයි මේ ගමන සතුටින් යන්න පුළුවන්. ඔබ ගිය භවයවල වල මං කිව්වා මහා මේරු පර්වතයේ තරම් ඇටකටු පාවිච්චි කරගෙන ආපු ගමනේදී දායාදේ වශයෙන් යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ කියලා මං කිව්වනේ. දායාදේ වශයෙන් ඒ ගෙනාපුවා තව කොච්චර තියෙනවද දන්නේ නැහැ සැඟවිලා. වෙලා වෙනකන්. ඒ වෙලා වෙනකොටම ඒක ඉස්මතු වෙලා එනවා පින්වතුනි. මෙන්න මේක ඔබ දැකලා තිබ්බොත් මේකේ ලං කරගන්න ඒවට ඔබ ඇඟිලි දික් කර කර ප්‍රශ්න ඇති කරගන්නේ, ගැටෙන්නේ, හැපෙන්නේ, අකුසල් රැස් කරගන්නේ, දුකටපත් වෙන්නේ නැහැ. ඔබ දන්නවා මේ මං කරගත් එකක් තමයි කැරකිලා එන්නේ. එහෙම එනවා. මෙන්න මේ தත්ත්වය දැනගත්තොත් පින්වතුනි අන්න ඔබ මේ ලෝකෙට ආව මනුස්ස ලෝකෙට
ටික දවසක් ඉන්නට මෙහෙන් සමු ගන්නවා. මෙහි අපට හැමදාම ඉන්නට පුළුවන් කමක් නැහැ. ඒ අන දවස අදද දන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඔබ මම ගහක ඉදිච්ච කොළයක් වගේ මොන හුලම් පාරට බිම ඇද වැටේවිද දන්නේ නැහැ. ඒ නිසා නැගෙනහිරින් එන හුලඟට වැටෙයිද, බටහිරින් එන හුලඟට වැටෙයිද, වයින්බින් නැගෙනහිරින් එන හුලඟට වැටෙයිද කියලා දන්නේ නැහැ. ඒ නිසා අද රාත්‍රියේ නිින්දට යනකොට හිතන්න කිව්වා අද දවල් නම් මලේ නෑ මම යාන්තම් බේරුණා රැට ෂුවර් නෑ කියලා. ඒ නිසා ගැටි ගැටි ඇලි ඇලි මේකේ කරන්න දේවල් මුකුත් නෑ. ඉන්නකන් ජීවත් වෙන්න, ළඟ ඉන්න කෙනාට සුවදව සලකන්න. අසහාය හමු වීම ටිකක් හමු වෙලා තියෙනවා. වඳුරෝ රිලව් මීහරක් නෙමෙයිනේ හමු වෙලා තියෙන්නේ. මිනිස්සුයෝනේ නේද? ඒ නිසා මේ මිනිස්සයන් සතුටින් ඉන්නට මන් පාදන්න. ඔබට ඒගොල්ලෝ දුක ගේන්න පුළුවන්. හැබැයි ඔබ දක්ෂ වෙන්න. ඔබ දක්ෂ වුණොත් මේකේ. ඒ නිසා අද රාත්‍රියේ නිින්දට යනකොට හිතන්නට කිව්වා දවල් මලේ නෑ යාන්තම් බේරුණා රැට මැරෙයිද දන්නේ නෑ කියලා. රැට නිදාගත්ත ඔක්කොම උදේට අවදි වෙලා නැහැ. ඒකටත් පිනක් තියෙන්න ඕනේ. ඒ නිසා ඒ පින ඉවරද දන්නේ නැහැ. ගෙනාපු පින ඉවර නම් හෙට නැගිටින්න වෙන්නේ නැහැ අද නිදාගත්තට. ඒ නිසා නිදාගන්න ඉස්සෙල්ලා හිතන්න කිව්වා. නිදාගෙන හෙට උදේට නැගිටිනකොට හිතන්න කිව්වා ඊයේ රෑ නම් මලේ නෑ යාන්තම් බේරුණා. ඒත් අද දවල්ට ෂුවර් නෑ කියලා. ඒ වෙනි අවිනිශ්චිත වූ අනිත්‍ය වූ අස්තිර වූ තත්ත්වයක් තියාගෙන තමයි ජීවත් වෙනවා කියලා මේ කටයුත්ත කරන්නේ. මේ 70 80 අරගෙන හරිම අමාරුවෙන් පින්වතුනි මෙහෙට ආවේ. මම ඔබට දේශනා කළානේ. ඒ මෙතනින් පස්සෙත් ඔබ නිරේගාමී වුණොත් එහෙම සංජීවයේ කාල සූත්‍රයේ සංඝාතයේ රෞරවයේ මහා රෞරවයේ තාපය මහා තාපය අවීචිමා නරකාදී කියලා මහා නිරයන් 8ක් තියෙනවා. ඔය 8 වටේට ඔසුපත් නිරයන් 128ක් තියෙනවා. එකක් වටේට 16ක් තියෙනවා. 136ක් ඔක්කොම නිරයන්. අන්තිම ආයුෂ තියෙන නිරේ ආයුෂ බැලුවත් නිරේ වර්ෂ 500යි. ඒ කිව්වේ පින්වතුනි මනුස්ස ලෝකේ එක දවසක් සංජීවයේ එක දවසක් නෙමෙයි. මනුස්ස ලෝකේ අවුරුදු 90 ලක්ෂයක් සංජීවයේ එක දවසක්. ඒ කියන්නේ එක දවසකට හරි සංජීවයට වැටුනොත් අවුරුදු 90 ලක්ෂයක් එහෙ ඉන්න ඕනේ. මනුස්ස ලෝකේ අවුරුදු 90 ලක්ෂයක් සංජීවයේ එක දවසයි. ඒ වගේ මහා අනතුරක් අපි ඉදිරියේ තියෙන්නේ. ඒ නිසා මේ ලද තැන ඕනම තැනකට යන්න පුළුවන් වීසා ගහ ගන්න පුළුවන් පෝට් එකකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් ඔබ ඊළඟට යන්නේ කොහෙටද කියලා තීරණය කරන්නේ ඔබමයි. ඔබ අපිරිසිදු කරන්න තව කෙනෙකුට බෑ. ඔබ පිරිසිදු කරන්නත් තව කෙනෙකුට බෑ. ඔබ තමයි ඔබගේ මාර්ගයේ සකස ගන්න ඕනේ. ඒකට ඔබගේ පෙර අකුසල් බලවත් වෙලා එන්න පුළුවන්. පෙර අකුසල කර්ම Taman තුලින් ආසන්නයෙන් ගොඩ නැගෙන්න පුළුවන්, ඉස්මතු වෙන්න පුළුවන්. ඒව ඔක්කොම පරයා යන්නට ඔබ දක්ෂ වුණොත් පින්වතුනි ඔබට ඔබගේ ගමන යන්නට පැහැදිලිවම පිළිවන් වෙනවා. ඔබ ආපු කාරණය මෙතනට ආවේ නිකමට නෙමෙයි. මං කිව්වා යුරෝප් කන්ට්‍රි එකක ජීවත් වෙන්නට පුළුවන් පින වියදම් කරලා තමයි මේ ආවේ. මහා පින් රැස් කරගන්න. පුණ්‍යවන්ත භූමියේ ඉපදෙන්න පින තිබුණා. මන්ද මානසික නොවුණා. බුදුදහම තිබුණා. මම මනුස්ස ලෝකෙට ආවා. එහෙමනම් පින්වතුනි මේ වෙලාව ප්‍රඥාවෙන් කල්පනා කරලා රුපියලක් හරි දෙන්න පුළුවන් නම් කෙනෙකුට දෙන්න. සතුටින් දෙන්න ඕන විදියට කෝටි ගාණක් දුන්නත් වැඩක් නැහැ. කුවක හිතින් පිටිපස්සට දැක්කනේ උග්ගස්සේනේ ප්‍රතිඵල ආපු හැටි. ඒ නිසා දෙනකොට සදහැසිතින් ඉස්සරහට පුංචි පුළුවන් ගාන දෙන්න, පුළුවන් දේ කරන්න, අනිත් කෙනාව සතුටින් තියන්න, අම්මා තාත්තට සලකන්න. ඒගොල්ලෝ අපිට අසහාය හමු වීම මේ භවයේ හමු වෙච්ච සුවිශේෂීම පුද්ගලයෝ දෙන්න. ඒ දෙන්න යම් වෙලාවක අපෙන් සමුගන්න ප්‍රතිශතය වැඩි. අපිටම අපිව ගොඩනගලා ඒගොල්ලෝ වයසට ගිහිල්ලා තියෙන්නේ. අපිත් සමුගන්නවා, ඒගොල්ලෝ සමුගන්නවා. හැබැයි ඒගොල්ලෝ සමුගත් වෙලාවට එතන ඒ පෙට්ටිය ළඟ හිටගෙන මට හිතන්න පුළුවන් නම් අම්මේ මට ඔයා හම්බුණා, මං ඔයාට සාධාරණේ කළා. මං රැකියා කළේ නැහැ. මං ඔයාට වතුර ටිකක් ගෙන දුන්නා වැඩ කර ඉන්නකොට. ඔයාගේ කකුල් දෙක රිදෙනවා කිව්වහම මං ලොකු දොස්තරලා ළඟට එක්කන් යන්න මට සල්ලි තිබ්බේ නැහැ. හැබැයි මම සිද්ධාලේප ටිකක් ගෑවා. මම මේ කියන්නේ අවමේ ගැන. උපරිමයේ ඊට වැඩි අම්මලට කරන්න ඕන. කර දෙකේ දෙපැත්තේ තියාගෙන ලේ මුත්‍රා අසුචි මුත්‍රා ඔක්කොම දදා අවුරුදු 100ක් කර උඩ තියාගෙන බිමින් තියන්නේ නැතුව සැලකුවත් මව්පියන්ට සලකලා ඉවර කරන්නට බෑ කිව්වා. ඒ නිසා මගේ අම්මා සමුගන්නවා මෙහෙන්. සමුගන්න දවසට සමුගත්ත දවසට සමුගන්න එක ඒකාන්තයි. මෙහෙට ආපු කාටවත් මෙහෙ ඉන්න බෑ. මෙහෙන් යන්න වෙනවා. යන එක ඒකාන්තයි. හැබැයි යන අම්මා ගිහින් ඉන්න අම්මා නැත්තම් යන්න හදන අම්මා ළඟ හිටගෙන මට විවෘත ඇස් දෙකකින් බලලා අම්මේ මට ඔයාව හම්බුණා. මට කරන්න පුළුවන් විදියට මං උපරිමයෙන් ඔයාගේ හිත රෙද්දුවේ නෑ. ඔයාව දුකටපත් කරේ නෑ. ඔයාව වේදනාවටපත් කරේ නෑ. ඔයාව අපහසුවටපත් කරේ නෑ.
ඔයාව කලකිරීමට පසුතැවීමටපත් කළේ නැහැ. මං ඔයාව සතුටින් තියන්න පුළුවන්. මට පුළුවන් දේවල් මං ඔයාට කළා කියන තෘප්තිමත් හිතකින් ඒ අම්මා දිහා බලන්න පුළුවන් වුණොත් මම දිනු. එහෙම නැත්නම් සංසාරේ පුරාවට ඒක මට ගෙවන්න වෙනවා. ණයයි මම. ඒ ණයෙන් මිදෙන්න නම් අම්මව ධර්ම මාර්ගයට යොමු කරන්න කිව්වා. අම්මව අම්මා තාත්තව බ්‍රහ්මයෝ කිව්වා ගෙදර ඉන්න. මෙත්ත කරුණා මුදිතා උපේක්ෂා තිබ්බ එකම කට්ටිය. එහෙම නැතුව අපිට වෙන තැනක ගිහිල්ලා පොඩි දෙයක්වත් කරන්න බෑ. අපි මේ ගෙවල් ඇතුලේ තමන්ගේ තැන මොනතරම් දේවල් කරාද? ඒගොල්ලෝ අපිව එලෙව්වද, ගැහුවද, බැන්නද? ගොඩනගන්න හදන්න යම් දේවල් කරන්න ඇති. ඒත් කුහක හිතින් නින්දිත හිතින් නෙමෙයි. මගේ දරුවෝ කියන හිතින්. ඒ නිසා ඊට ඉස්සෙල්ලා මට යන්න වුණොත් මම ලෙඩ ඇඳක වැටිලා නැගිට ගන්න බැරුව හිටියොත් මම මේ ළඟදී ගියා අවුරුදු 13ක් ඇඳ උඩ. කකුල් දෙකයි අත් දෙකයි උස්සගෙන තමයි 13ම හිටියේ. මේ හොඳට හිටියේ මිනිස්සු. ඒ නිසා කොයි වෙලේ පැත්ත වැටෙයිද දන්නේ. ඒ වැටිච්ච වෙලාවට මගේ අය මගේ වටේට ආපුවාම හිටගත්තාම මගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ දැක්කාම මට තෘප්තිමත් හිතක් ඇති කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මං උඹලා එක්ක හිටියා. උඹලා හැමෝටම මට උපරිමයෙන් මට කරන්න පුළුවන් සාධාරණේ කළා කියන තෘප්තිමත් හිත මට තියාගන්න පුළුවන් වුණොත් මම මෙහෙන් මේ මොහොතේ ගියත් ගැටලුවක් නැහැ. තෘප්තිමත් හිතකින් යන්නේ පැහැදිලි විශ්වාසනීය හිතකින් යන්නේ යන තැනත් හොඳ තැනක්. එහෙම නොවුනොත් මොන දේ කළත් මොන දේවල් Tamanට තිබුණත් කොච්චර දේවල් තිබුණත් යන මොහොත නම් සුබ මොහොතක් වෙන්නේ නැහැ. Tamanගේ උන් Taman වටේ හඬා වැටෙනකොට වට කරගෙන අනේ අපේ සහෝදරයා සහෝදරියා අම්මා තාත්තා කියලා මගේ හිතේ පත්තු වෙන්නේ මං උන්ට කරපුවා. ඒ නිසා සතුටු වෙන්න පුළුවන් හිතක් හදාගන්න නම් ඔබ ළඟ ඉන්න අයට සාධාරණේ කරන්න. ඔබට අසාධාරණේ වෙනකොට ඔබ හිතන්න ඒක මම කරගත්ත දෙයක්. මම හිතෝගත්ත දෙයක අස්වැන්න ඔය එන්නේ. මං හොඳ කරනවා මට එන්නේ නොහොඳ. එහෙමනම් ඒකත් මම කරගත්ත දෙයක්. මේ හැම දෙයක්ම කරන්නේ මම මට වෙන කාටවත් නෙමෙයි. සහෝදරයට සලකන්නේ, අම්මට සලකන්නේ, තාත්තට සලකන්නේ, හැමෝටම සලකන්නේ මම වෙනුවෙන්. මටමයි මම කරගන්නේ. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ දණ්ඩකින් යනකොට තල්ලු කරගෙන දිව්ව ආපු කොල්ලෙක්. ඊට පිටිපස්සෙන් ආපු කොල්ලා හාමුදුරුවෝ ඇලේ මඩේ ගොඩට ගත්ත නෑව්වා, පැම්පාසු කළා, සිවුරු වන්දන වේලලා ඇන්දෙව්වා. අන්දලා ඉවර වෙලා ඔක්කොම කරලා වරුවක් විතර ගියා ඒ වැඩේට. තල්ලු කරපු එකට විනාඩියයි ගියේ. උත් තල්ලු කරගෙන දිව්වා. හාමුදුරුවෝ පිරිසිදු කරපු එකට වරුවක් ගියා. ඔක්කොම කරලා ඉවර වෙලා හාමුදුරුවෝ කිසිවක් නොකිය යන්න ගියා. අච්චර කරපු මිනිස්සයාට වචනයක්වත් කිව්වේ නැහැ. ඒ මිනිස්සයා කල්පනා කළා මාර අපි එහෙම කියන්නේ එහෙම නෙනේ. මාර පුද්ගලයෙක්නේ. මෙච්චර මම මේ දහසක් වැඩ දීද්දි මම මේ එන කැපවීමක් කරගෙන කළා. හත පහක දෙයක් නැහැ මොකුත් නැහැ නික වචනයක්වත් නැහැ. එයා යනවා. දුවගෙන ගිහලා පිටිපස්සෙන් තට්ටු කළා හාමුදුරුවනේ ඔබ වහන්සේ වර ඇලට තල්ලු කරලා ගියා එකේ පටස් ගාලා මඩේ වැටුණා. ඌට මොකුත් කිව්වෙත් නැහැ. මම මෙච්චර වරුවක් තිස්සේ මහන්සියලා ගොඩ දැම්මා. පැම් පහසු කළා ඔක්කොම කළා. මට මොකුත් කිව්වෙත් නැහැ. ඔබ වහන්සේ සද්ද නැතුව යනවා කිව්වා. අපි කොච්චර දේවල් ඔබ වහන්සේට කළාද කියලා ඇහුවා මම. උඹලා මොනවාද මට කරේ? ඌ කරගත්තෙත් ඇලට තල්ලු කරපු එක කරගත්තෙත් ඌට උඹ මාව පැම් පහසු කරලා සිවුරු හොදලා දීලා උඹ කරගත්තෙත් උඹට කිව්වා. මට මොනවද උඹලා දෙන්න කරේ කියලා ඇහුවා. ඒ වගේ තමයි මේ ඔක්කොම කරගන්නේ අපි අපිට. අම්මට සැලකුවොත් ඒක අපිට. තාත්තට සැලකුවොත් ඒක අපිට. Tamanටමයි කරගන්නේ. ඒ නිසා අරහම්දුරුවෝ උඹලා මොනවද මට කළේ? උඹලා දෙන්නම උඹලා දෙන්නට කරගත්තා. අරා කුසලයේ කරගත්තා. උඹ මේ කුසලයේ කරගත්තා. ඒ නිසා පින්වතුනි මෙහෙන් යන අපි සබ්බේ පහය ගමනීයන් සියල්ල අතහැරලා දාලා යන්නට වෙනවා. එදාට කාගේවත් පිහිටක් නැහැ, රැකවරණයක් නැහැ. ඉගෙන ගත්ත දේ ගොඩනගලා තිබ්බ දේ ඉඩම් ගොඩක් තිබ්බ, වාහන ගොඩක් තිබ්බ, Tamanට මුදල් තිබ්බ, බැංකු පොතේ මෙච්චර තිබ්බ, මට කට්ටිය මෙච්චර හිටියා. ඒ කිසිවක් අදාළ නැහැ. ඔක්කොම නතර වෙනවා කනත්ත ළඟින්. මං හුදකලාව යන්න ඕනේ. එහෙමනම් මම දීපු දේ විතරයි, මම කරගත්ත කුසලයේ විතරයි මට පිහිටට දායාදේ. යම් කම්මං කරිස්සාමි කල්යාණං වාපාපකං වතස්ස දායාද. දායාදේ වශයෙන් ලැබෙන්නේ ඒක. ඒ නිසා මේ ජීවත් වෙන ගමනේ පුණ්‍ය නිදානේ, අනුගාමික නිදානේ, තමන් අනුව යන ගෙනියන්න පුළුවන් එකම නිදානේ පුණ්‍ය නිදානේ. ඒ නිදානේ සකස් කරගන්නට මේ කර්මය තේරුම් අරගෙන මේ ඔබගේ ජීවිතය යහපත් එකක් කරගන්නට මේ ඇලීම් ගැටීම් අවම කරගෙන
මින් සමු ගන්න දවසට හොඳ තැනකට අඩුම ගණනේ හොඳ තැනකට යන්න පුළුවන් හොඳ හිතක් හදා ගන්නට කටයුතු කරන්න ඕනේ. මේ කය වලලලා හරි දවලා හරි හිත තමයි මේ ගමන යන්නේ. විඥානයයි මෙහෙට ආවේ. මෙයාව පාවිච්චි කරන් මේක ඇතුළට වෙලා ඉඳලා එයා මේක අතහැරලා දාලා යනවා. යන ඒ හිතයි මම හදන්න ඕනේ. ඇඟ නෙමෙයි. ඒක මට දාලා යන්න වෙනවා. මේක ඉන්නකම් පාවිච්චි කරන එකක් මිසක් දිගින් දිගට ගෙනියන්න පුළුවන් එකක් නොවන බව මේ පින්වතුන් තේරුම් ගන්න ඕනේ. එහෙමනම් පින්වතුනි අද දවසේ ඔබට පැහැදිලි ධර්මදේශනාවක් කරන්නට යෙදුනේ සමීප කරලා ගැඹුරු කාරණා ගැන අපි කතා කළේ නැහැ. ඔබට යමක් ඉගෙන ගන්නට පුළුවන් ගැඹුරු ධර්මයේ සරලව කිව්වා. බුදු කෙනෙකුගේ ඥාණයට පමණක් ගෝචර වන කාරණයක් තමයි මේ සරලව ඔබට දේශනා කරන්නට යෙදුනේ. ඉතින් ඔබ මින් යමක් එකතු පහදු කරගන්න ඇති කියලා ජීවිතේට මම විශ්වාස කරනවා. ඒ නිසා පින්වතුනි අද දවසේ මේ කටයුත්ත ඊටමත් ඕනෑකමින් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව ගෞරවයෙන් යුක්තව ලෑස්ති කරලා ඒ කටයුතු සම්පාදනය කරලා අපට ඔබ සැමට මේ ආකාරයට සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට මඟ පාදන්නට අපගේ පින්වත් ගිහන් මැතිතුමා ඇතුළේ රාජපක්ෂේ පවුලේ සැම එකතු පහදු වෙලා මේ කටයුතු කරන්නට යෙදුණා. මේ බලාපොරොත්තුවක් හැටියට තියෙනවා පින්වතුනි මේ ගෞතම බුද්ධ ශාසනයම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට එම නිසා මේ රැස් කරගත්තා වූ සියලු පින් සියලු දෙනටම නිවන් දොරටුවක්ම වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලුම දේව මණ්ඩලයට මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ රැස් කරගත්තා වූ සියලුම පින් ලෝකපාලක ශාසන මාමක ඉන්ද්‍ර උපේන්ද්‍රාදී සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට මෛත්‍රී බෝසතාණන් වහන්සේට මහා බ්‍රහ්මයාණන් වහන්සේට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට සතරවරන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේලාට මේ ස්ථානයේ අධිග්‍රහිතව ඇති ප්‍රදේශයට ගමට අධිග්‍රහිත සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට ඔබ අප හැම ආරක්ෂා කරන ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට මෙකී නොකී පින් ගන්නට කැමැති සියලු මල්පේශාක්‍ය මහේශාක්‍ය තලාඩු බූමාටු සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාගේ දිව්‍ය බලය දිව්‍ය ශක්තිය දිව්‍ය තේජස වඩා වර්ධනය වේවා. අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියන්නේ